මෙත්තා කරුණා මුදිතා සහ උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය හිත් තුළ රඳවා ගන්න වඩාත්ම පහසු වෙන්නේ දෙමව්පියන්ට කියලා බුදුහාමුදුරුවෝ සබ්‍රහ්මක සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා. දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සෙනෙහස කෙබඳුද? මේ සෙනෙහස පිළිබඳව අපිට මොන විදියටද කතා කරන්න පුළුවන්? විශේෂයෙන් ආදරය සෙනෙහස පිළිබඳව අපි හැමෝම දන්නවා. නමුත් ආදරය සෙනෙහස පිළිබඳව වඩා හොඳ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන් මොන ආකාරයේ කතාබහකද? මම හිතන්නේ ඒ සඳහා වඩාත්ම ගැළපෙන චරිත අපි විමර්ශනය කළොත් බෞද්ධ සාහිත්‍යයේදී වෙස්සන්තර ජාතකයේ එන ජාලිය කුමාරයා, ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා වෙලා උත්පත්තිය ලැබපු ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත්වන්නට පෙර මොහොතේදී රාහුල කුමාරයා අපට හමු වෙනවා. ඉතින් ජාලිය සහ රාහුල කියන චරිත දෙක ඊටාම හොඳ සම්දිස්ථාන දෙකක් මේ පුත්‍ර ස්නේහය පිළිබඳව කතා කරන්න. මොකද ආදරය වගේම හැරයාමත් මේ ස්ථාන දෙකේදී සිද්ධ වෙන නිසා. ඉතින් අපි මේ කතාවන්, මේ අදහස්, මේ බෞද්ධ සාහිත්‍යයේ ලියවුණු තැන්, ඒ වගේම විමර්ශනාත්මක අදහස් මේ සියල්ලම එක්තැන් කරමින් අද හිතුවා ජාලිය, රාහුල සහ පුත්‍ර ස්නේහය කියන මාතෘකාවෙන් සාර ගවේෂී වැඩසටහන එළිය කරන්න. ඒ සඳහා වැඩමවා වදාළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂක, මහා බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාතික ආගම් හා දර්ශන අධ්‍යයනයන් පිළිබඳ පරීක්ෂණ සංගමේ සමාජික, පොල්ගස්සෝවිට උන්දුරුගොඩ විජේනන්දාරාම වාසී පූජ්‍යපාද රාජකීය පඬිත වාඩිගල සමිත්‍රතන ස්වාමීන් වහන්සේ සාදුකාරයක් පවත්වමින් පාදාභිවන්දනයෙන් යුතුව නමස්කාර පූජා පෙරදරිව බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම ලේඛක ඉංජිනේරු අජන්ත සෙනවිරත්න මහත්මයාත් ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම මේ මාතෘකාව ඊටාම වටින මාතෘකාවක් හඳුරන්නේ. මේ කලින් සඳහන් කරපු විදිහට මේ දැන් බෝධිසත්ව ආදරය සහ බුද්ධ කියන ස්වභාවයේදී ආදරය හඳුනා ගන්න කොහොමද අපිට පුළුවන් වෙන්නේ? මේක හරිම ගැඹුරු තැනක්. ඒ කියන්නේ බෝධිසත්ව ආදරය සහ බුද්ධ චරිතයේ මේ බුද්ධ ස්වභාවයේදී ආදරය. මේ කාරණා දෙකටම මේ මාතෘකාවෙන් අපිට ප්‍රවේශවන්න පුළුවන්. මම හිතන්නේ මෙතනම තමයි ආරම්භය තියෙන්නේ. අපි එතනින්ම පටන් ගන්න වහන්සේට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ සදහැවත් අජන්ත සෙනවිරත්න මහත්මයා, වජිර ජයවර්ධන මහත්මයා. ඇත්තටම බොහොම කදිම සහ බොහොම අපූර්ව තෝරා ගැනීමක් මට දැනෙන විදියට ජාලිය, රාහුල සහ පුත්‍ර ස්නේහය අපි අසා තියෙන, අපි කියවා තිබෙන බෞද්ධ සාහිත්‍ය සහ බෞද්ධ දර්ශනය හරි වෙනස් මානතකට හුරු කරන්න පුළුවන්. අපේ මනස වෙනස් මානතකට ආකෘතිගත කරන්න පුළුවන් හොඳ පරිේශන මාතෘකාවක් විදියට මට මේක හැඟෙනවා. ඒකට හේතුවම තමයි වජිර මහත්මයා පටන් ගත්තේ බෝධිසත්ව ආදරය සහ බුද්ධ ස්වභාවයේදී පැවතුණු ආදරය පිළිබඳ හරි පුළුල් කතිකාවත, හරි පුළුල් මාතෘකාව. දැන් අපි මේකට සාමාන්‍ය ප්‍රවේශයක් ගත්තොතින් ජාලිය කුමාරය එක තැනක ඉන්නවා, අනෙක් තැනක රාහුල කුමාරය ඉන්නවා. මේ පාර්ශව දෙක, මේ ස්ථාන දෙක තුල සිද්ධ වෙන සිදුවීම් දහමය. මේකේ අපේ ඓතිහාසික වෘත්තාන්තය හරි බොහොම සියුම්ව සහ බොහොම මෘදුව අපි විමසුමට ලක් කළොත් මම හිතනවා අපිට පෙර නොතියුණු කියවීමක්, පෙර අපිට නොදැනුණු විමර්ශනාත්මක හැඟීමක් මේ චරිත දෙක තුල සෙනෙහස සම්බන්ධව ගොඩනගා ගන්න පුළුවන්. ඒ මොකද ආගම කියන සන්දර්භය තුලදී ආදරය, සෙනෙහස, ලබැඳියාව වගේ මේ සංකල්ප ගොඩක් වියුක්ත කරලා තියන්නේ, උත්සාහ කරලා තියෙන්නේ. ඒක බෞද්ධ දර්ශනයේදී බොහොම තදින් ඒක බලපාලා තියෙනවා. නමුත් මේ සැඟවුණු සහ මේ බොහොම
හරාත්මක මේ කතිකාවත මම හිතනවා අර දුරස්ත වෙලා තියෙන සෙනෙහස ආදරය කියන සංකල්ප දෙක බොහොම සමීපයට අපිට ගන්න පුළුවන්. දැන් ජාතක පාළියේ ওই වෙස්සන්තර ජාතකය. එතනදී ජාලිය ක්‍රිෂ්ණජිනා මේ කුඩා දරුවන් දෙදෙනා සම්බන්ධ වුණු වෙස්සන්තර බෝධිසත්ව චරිතය පිළිබඳව ගොඩනගන කතාංග මාලාව. හරිම විසිතුරු, හරිම අධිසංවේදී මිනිසුන්ගේ නෙතට කඳුළු දනවන සුළු එකක්. මේකේ අපි අනෙක් පැත්තට ගියපුවම රාහුල කුමාරයාගේ කතාවට මේකේ අපි ප්‍රධාන මූලාශ්‍රයන් විදියට ගත්තහම මහවග්ගපාළියේ රාහුල කතාවත්තු කාණ්ඩය මේකෙදී රාහුල කුමාරයාගේ ශාසනයට පැමිණීම මේ සම්බන්ධ ඒ සබැඳි කතිකාවත අපේ මනසට අපේ හදවතට හරි වෙනස් හැඟීමක් ඇති කරන සුළුයි. මම එතෙන්ට එන්න උත්සාහ කරන්නේ ඇත්තටම දැන් වෙස්සන්තර බෝධිසත්වයානෝ තමන්ගේ ජාලේ සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනාම අත්හරින්නේ කවර අරමුණකින්ද? කුමන අරමුණක් සහ කුමන අභිලාෂයක් ඇතිවද? දැන් ඒක වෙස්සන්තර ජාතක කතා පාළියේදී අපිට පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද ජාලෙන් කන්හා දෙතම් මද්දෙන් පතිබ්බකං චජමානෝ නචින්තේසින් බෝධි ධම්මේ සමාරහේ. එකම අරමුණයි තිබ්බේ ඒ තමයි බුද්ධත්වය. එකම අරමුණයි තිබ්බේ ඒ තමයි සම්බුද්ධත්ව ලාභය. එතකොට ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දෙදෙනාම පුත්‍ර ස්නේහය නැතිව නොවේ. පුත්‍ර ස්නේහයට ගැඹුරු අර්ථයක් එතනදී එකතු කරන්න උත්සාහ කරනවා. අපි සාකච්ඡා කරනවා දිගුවට සම්බන්ධව. දැන් මෙතනට මම එකතු කරනවා ඔය ජාලිය ක්‍රිෂ්ණජිනා ඒ කියන බෝධිසත්ව කතාංගයේදී අපිට හමු වෙනවා මහායාන බුදු සමයේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 5 වෙනි සියවසේ වගේ හිටිය ආර්යශූරපාද කියලා ගුරුවරයෙක් විසින් රචනා කරපු ජාතක මාලාව. අපේ අතම මේකට කියනවා බෝධිසත්වාවධාන මාලා කියලා. මෙතනදී මහායාන බුදු සමයත් මේක පැහැදිලි කරන්නේ විශ්වන්තර ජාතකය කියලා. වෙස්සන්තර මේ පුත්‍ර ස්නේහය මහායාන බුදු සමයේ තේරවාද බුදු සමයේ වගේම හරි එහාට ගිහිල්ලා බොහෝ සීමාවන් ඉක්මවා ගිහින් වගේ සාමාන්‍ය මානසික සිතුවිලි තරංග මම කියනවා අදිස්පර්ශයට ලක් කරලා මේක ආමන්ත්‍රණය කරලා තියෙනවා. දැන් ආර්යශූර පාදයෝ වෙස්සන්තර කතාංගයේදී මේක විශ්වන්තර කතාංගය ඇත්තට එතනදී මේ ජාලිය කුමාරයාත් බෝධිසත්වයන් අතරත් වෙන මේ වියෝගය කොහොමද පැහැදිලි කරන්නේ? අහෝ පුත්‍ර වියෝගහ නහ ස්තං තේපි සජ්ජනාහ සතාන්තු ධර්මං සංස්මෘත්‍ය මරණං කරයාත් අතන්දින. මම වෙන මොනව කරන්නද මේ පුත්‍ර වියෝගයේ දරනව හැර ඒ කුමක් සඳහාද? සතාන්තු ධර්මං සංස්මෘත්‍ය බෝධිසත්ව ධර්මය සිහි කරනවා හැර මම මෙතනදී වෙන කුමක් කරන්නද? එතකොට මට හිතෙනවා සහ මට දැනෙනවා මේ විශ්වාන්තර මහායාන සමයේදී තේරවාද සමයේදී වෙස්සන්තර මේ කතාංග දෙකෙදිම එකතුව ගන්න මේ ජාලිය ක්‍රිෂ්ණජිනා සහ බෝධිසත්ව ප්‍රේමය හරි ගැඹුරින් හරි වෙනස් සහ බොහෝ මානසික සහ මානුෂීය සහ හෘදයාංගම ධාරාවන් ඔස්සේ මේක එහාට විහිත යනවා. එතනින් මෙහාට එන රාහුල කුමාරයාගේ කතාංගයේදී ඒක අපිට හමු වෙනවා. දැන් රාහුල කුමාරයාගේ සිද්ධාර්ථ බෝධිසත්ව අවධියක් තියෙනවා. දැන් මහවග්ගපාළියේ රාහුල කතා කාණ්ඩයේ පැහැදිලි කරන අන්දමට රාහුල කුමාරයාගේ උත්පත්තියම බෝධිසත්වයන්ට දැනුනේ අජන්ත සෙනවිරත් මහත්මයා හරි අපූර්වට ඒක පැහැදිලි කරලා තියෙනවා. එතුමාගේ ඇතැම් පැහැදිලි කිරීම වලදී රාහුල ජාතෝ බන්ධනං ජාතං. ඇත්තටම මේක තමයි මේ බෝධිසත්වයෙකුගේ අපට නොපෙනෙන කියවීම. පුත්‍රයෙකුගේ නැත්තම් බැඳීමක හටගැන්මම ඔහුගේ මූලික අභිලාෂයට බාධාවක් ලෙස ඔහුට හැඟුණා. ඒතකොට මෙන්න මෙතන තියෙනවා අපිට තව දිගුවට ගන්න ඕන සාකච්ඡා මාලාවක්. එතනින් අනතුරුව බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් බෝධිසත්වයන්ගේ බුද්ධත්වයෙන් අනතුරු එළඹෙන කාල සමයේදී උන්වහන්සේ කොහොමද රාහුල කුමාරයට දායාද පවරන්නේ? දැන්
රාහුල කුමාරයා ආයාචනා කරනවා තාත මේ දායජ්ජන් දෙහි පියාණෙනි මට දායාදේ පවරන්න දෙන්න. එතකොට බෝධිසත්වයන් වහන්සේ නෙවෙයි ලෞතර බුදුන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ නම කොහොමද ස්වකීය ගිහි කල පුත්‍රයාට දායාද පැවරුවේ? එතකොට එතනදී මේ ආදරය ලැබෙන්දියාම සෙනෙහස ගලාගෙන ගිය අන්දම හරිම වෙනස්. නිසා මට හැඟෙනවා මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට යෝජනා කෙරෙන්න එක පැත්තක යන පාරමී ධර්ම පුරණ බෝධිසත්වවරයෙකුගේ ලෞකික ආත්මාර්ථීය අරමුණු වලින් ඔබට ගියපු හරි විශ්වීය සහ හරි ආධ්‍යාත්මික ආදරයක්. අනෙක් පැත්තෙන් ලෞතුරා බුදුන් වහන්සේ නමකගේ උන්වහන්සේගේ పూర్ව ජීවිකාවේදී හමු වුණු ඒ බැඳීමට සාධාරණයක් ඉටු කරන්න දරන ශ්‍රේෂ්ඨ පිය කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය පුත්‍රයෙකුගේ කියවාගත නොහැකි විග්‍රහ කරගත නොහැකි හරි ගැඹුරු අධ්‍යාත්මක ප්‍රේමයක් ලෞකික සහ අධ්‍යාත්මක ප්‍රේම ධාරාවක් මම හිතනවා මේ ජාලිය සහ රාහුල සහ පුත්‍ර ස්නේහය මේ කියන පළ අතරේ මේ කියන තේමා හතරේ හරි සියුම්ම හරි අලංකාරික දිව යනවා කියලා අපි කතා කරමු ඉදිරියට. හොඳයි. ඇත්තටම බොහොම මේ වටින කියවීමකට පෙරකතනයක්, පූර්වකතනයක් හාමුදුරුවෝ හදලා දුන්නා. මම දන්න විදිහට හාමුදුරුවෝ මේ බොහොම විමසිලිමත්ව භාෂා අධ්‍යයනය කරනවා. භාෂා 7ක් විතර මම දන්න විදිහට හාමුදුරන්ට හොඳට අධ්‍යයනය කරමින් වහරන්නට පුළුවන්, කියවන්න පුළුවන්. ඒ නිසා හාමුදුරන්ට මේ ඒ තියෙන පුළුල් අවබෝධයත් මේ මාතෘකාව ඔස්සේ අරගෙන යන්නට පුළුවන්කම ලැබෙවි ඉදිරියේදී. අපි හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහටම මේ අජන්ත සෙනවිරත්න මහත්මයා ගාවට යන්න මේ නිමිති කරගන්නවා මම මේ පොත. හේතුව තමයි මේ ඔබතුමාට කැඳවුම් කරන්න හේතුව හදලා දෙන්නෙම මේ පොත. මෙහි තියෙනවා රාහුලෙක් උපන්නා කියලා. ඔබතුමන් මේ රාහුල චරිතය පිළිබඳව ඉතාම ගැඹුරු සහ සරල අන්දමින් අපට පැහැදිලි කරලා දෙනවා. මේකේ තියෙන දේවල් සරලයි කියලා කියන වචනේ පාවිච්චි කරන්න මම අකමැති වෙන්නේ. මේක මුල සිට අගට කියවාගෙන ගියයින් පස්සේ රාහුල චරිතය කෙරෙහි තියෙන බැඳීම පුදුම තරම් වැඩි වෙනවා. කොයි තරම් ගැඹුරක් මේ රාහුල චරිතෙට මේ පොතෙන් අරන් දීලා තියෙනවද කියලා. ඉතින් ඒකකට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ රාහුල චරිතයට සාධාරණය කරපු එක සම්බන්ධයෙන් මේ තරමට. මගේ ප්‍රශ්නය මේ දැන් ගිහියෙක් විදියට අජන්ත මහත්මයා ඔබ පියෙක්. පුතෙක්ගේ පියෙක්. එතකොට අර හාමුදුරුවෝ කියපු අර ඇලීමේ ආදරය තියෙනවා එතන. එතකොට රාහුල චරිතය පිළිබඳව ඔබ ලියනවා. හැබැයි මගේ ප්‍රශ්නය වෙන්නේ පියෙක් විදියට මේ පුත්‍ර ස්නේහය කොහොමද විඳ දරාගන්නේ? කොහොමද දැනෙන්නේ කියන කාරණය. එයට ප්‍රවේශ වන්නට ඔබට ඕනනම් ජාලිය චරිතය ගන්නත් පුළුවන්. රාහුල චරිතය ගන්නත් පුළුවන්. ඒ ඔබේ කැමැත්ත අනුව ආරම්භයක් අපිට ලබා දෙන්න අපි ආරාධනා කරනවා. ස්තුතියි වජිර. අවසරයි අපේ හාමුදුරනේ. විතරම මේ අපේ හාමුදුරුවෝ ඉතාමත්ම සාර්ථක විශිෂ්ට විවරණයක් කරයි කියලා මට හිතෙනවා මේ සෙනෙහස සම්බන්ධයෙන්. මොකද මම පුද්ගලිකව මේ වසී වෙච්ච චරිතයක් මේ රාහුල චරිතය. මොකද ත්‍රිපිටකය ආශ්‍රය කරද්දී මට ලැබුණු විශිෂ්ට ගණේ තවත් එක් චරිතයක් හැටියට තමයි මම දකින්නේ. සහ බොහෝ දෙනා මේ රාහුල මහරහතන් වහන්සේගේ චරිත කතාව ඒ හැටියෙන්ම දැනගෙන හිටියේ නැහැ කියන එක තමයි මගේ හැඟීම. දැන් වජිරගේ පළවෙනි ප්‍රශ්නේ මම තාත්තා කෙනෙක් හැටියට කොහොමද මේ පුත්‍ර සෙනෙහය දකින්නේ කියලා. ඉතින් අපි හරි අසරණ මිනිස්සුනේ වජිර. ඉතාමත්ම අසරණයි. ඉතින් අපි ඇත්තම කියනවා නම් දරුවෙක් ලැබුණාට පස්සේ එක අතින් බලපුවම ජීවිත කාලෙම ගත කරන්නේ ඉතිරි හරිය අර ළමයා වෙනුවෙන්. ඉතින් එහෙම බලපුවම සිද්ධාර්ථ කුමාරයාට අර මුවින් નિરાයාසයෙන්ම පිට වුණාම බන්ධනං ජාතං කියලා ඒක ඉතින් වරදකුත් නැහැනේ. මොකද අපි බලපුවම අවසාන වශයෙන් මේ බැඳීමට අහු වෙලා අනේක විද දුක් විඳිනවා. ඇත්තම බලපුවම සමහර වෙලාවට අපි අපේ ජීවිතය ගැන විතරක් හිතනවා නම් මෙච්චර දුකකුත් නැහැ කියලා වෙලාවකට හිතනවා. මොකද දරුවෝ ගැන හිතමින් තමයි අපි අපේ ජීවිතය හැඩගස්සන්න හදන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි හරි අසරණයි. ඒ අසරණකම වැඩි වෙලා තියෙනවා මේ දරුවෝ නිසා. ඒක මම හිතනවා සියලුම දෙමව්පියෝ එහෙමම මාත් එක්ක එකඟ වෙනවා ඇති කියලා. මොකද తాවකාලික සතුටවල අනන්තවත් තියෙනවා.
ඒකනේ අපි අවුරුද්දක් ගානේ අර මේ උපන්දින සමරන්නේ බොහොම සතුටින් తాවකාලික සතුට හිතාවත්ම ගැඹුරට තියෙනවා. හැබැයි తాවකාලික සතුට යටින් ගලාගෙන යන මහා විනාශයකුත් තියෙනවා. මොකද අපිට සමහර වෙලාවට බෞද්ධය හැටියට බෞද්ධ දර්ශනයේ තියෙන හරයවත් පිළිපදින්න අපිට බැරි වෙලා තියෙන්නේ. අපි හින්දාම නෙවෙයි සමහර වෙලාවට දරුවෝ හින්දා. දරුවෝ හින්දා අපි අපේ කාලය ගෙවමින් පවතිනවා. ඉතින් හැබැයි මම මේ පියෙක් හැටියට ගත්තම හැමතිස්සෙම හිතනවා පිය සෙනෙහස කියන එක තුල වඩාත්ම වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. විදිහට දැන් දරුවෙක් එක්ක ජීවත් වෙනකොට අනිකුත් ඔය මේ අපි කියන්නේ සම්බන්ධතා ගැන බැලුවත් ඒක හැමමයි. අපි දරුවෝ තේරුම් ගන්න ඕන, දරුවන්ගේ අදහස් පිළිගන්න ඕන, දරුවන් අගය කරන්න ඕන, දරුවන්ටත් ගරු කරන්න ඕන. ඒකට අර අන්‍යෝන්‍ය වශයෙන් මේ සිද්ධ වෙන මේ තේරුම් ගැනීම, පිළිගැනීම, අගය කිරීම, ගරු කිරීම මත තමයි මේ පියපුත් සෙනෙහස එහෙම නැත්නම් දෙමෝපිය දරු සෙනෙහස කියන එක දිගින් දිගට ගලාගෙන යන්නේ. හැබැයි අපි මට හිතෙනවා මේ ජාලිය චරිතය ගැන හිතුවතින් පිය සෙනෙහසට තවත් වෙන අර්ථයක් දෙනවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ හරි අපූර්වට ඒක විස්තර කරා. මේ සම්පූර්ණ පරමාර්ථය වෙන්නේ බුද්ධත්වයේනේ වෙස්සන්තර රජතුමාගේ නැත්නම් වෙස්සන්තර තවුසගේ අවසාන කාලේදී. දැන් මට මතකෙට එනවා මේ ඔය බෞද්ධ සාහිත්‍ය අපි දන්නවා මේ ගොඩක් වෙලාවට පෝෂණය වෙන්නේ මේ එක අංගයක් තමයි මේ ජාතක අට කතා නැත්නම් ජාතක අටුවාව ආශ්‍රයෙන්. ඒ ජාතක අටුවාව ආශ්‍රයෙන් ගත්තම අපිට මේ හැම පෝෂණය වෙලා හැදිච්ච වෙස්සන්තර කාව්‍ය සංග්‍රහය අමතක කරන්න බෑනේ. මේ ස්වාමීන් වහන්සේ මේ දේශනා කරපු එක්තරා මේ පාඨයක් අඩංගු වෙන වෙනත් ආකාරයකට වෙස්සන්තර ජාතකෙ මෙන්න මෙහෙම. මෙතොප දුන් පිනිනේ සසර දුක් දුරලමිනේ අප පුදු වන දිනේ නිවන් දැකපන් නුඹත් පුතුනේ කියලා. දැන් බලන්න මේ වෙස්සන්තර තවුසගේ තියෙන්නේ මේ කෙටි කාලීන අභිමතාර්ථයක් නෙවෙයි. බෞද්ධ හැටියට අපි කාටවත් කෙටි කාලීන අභිමතාර්ථ තියෙන්න බෑ. මොකද අපි දීර්ඝ සසර ගමනක ඉන්නේ. අපි මේ කතා කරන අනන්තවත් කාලයක් සම්බන්ධයෙන්. කල්ප ගණන් වලින් කතා කරන අපිට මේ අවුරුදු 60 70 80 90 ආයුෂ කාලය ඇති කරගන්න නැත්නම් ලං කරගන්න අභිමතාර්ථ මොනවද? එහෙම කෙටි කාලීන අභිමතාර්ථ ගැන හිතන්න බෑ. අන්න විශ්වන්තර තවුස අපිට කියලා දෙනවා පාඩමක්. මේ දන් දීම මම කරන්නේ මතු බුදු වීම සඳහා. අප බුදු වන දිනේ නිවන් දැකපන් නුඹත් පුතුනේ. හැබැයි පුත්‍රසේනේ උපරිමයිනේ. ඇයි? මම බුදු වෙනවා. මම බුදු වුණාම ඔබටත් නිවන් දැකෙන්න පුළුවන්. ඒක නේද අපේ අවසාන වශයෙන් අපේ ඉලක්කය. ඒ අවසාන ඉලක්කයට යොමු කරන පියාට වැඩි උතුම් පියෙක් ගැන අපිට හිතන්න පුළුවන්ද? ඒක හින්දා තමයි බුදු රජාණන් වහන්සේ සමහරලාට අපි හඳුන්වන විදිහට බුදු පියා කියලා. දැන් බුදු පුතුන් කියලා භික්ෂුන් වහන්සේලාට අපි හඳුන්වනවා වගේම බුදු පියා කියලා කියන්නේ ඇයි? මුළු ලෝකෙම ඉන්න දරුවෝ සියල්ලටම එක වගේ සලකන පියෙක්. සමහර වෙලාවට අපි අමා මෑණියෝ කියලා කියනවා. ඇයි එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තියෙන ඒ දරුවට තියෙන සෙනෙහස වගේ සෙනහසක් බුදුරජාණන් වහන්සේට සියලුම දරුවෝ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මේ පුත්‍ර සෙනෙහය නැත්තම් පුත්‍ර ස්නේහය හරි වෙනස් විදියකට තමයි අපි දකින්නේ මේ සියලු සංසාරගත කතා ප්‍රවෘත්ති හැම එකකම අපිට දිගින් දිගට කතා කරනකොට මේවා ගොඩක් අහන්න ලැබෙයි. හැබැයි මම තව එකක් අර මේ විසන්තර ජාතක කාව්‍ය ගැන කිව්ව හින්දා කියන්න ඕන. දැන් විසන්තර තවුසා මෙහෙම හිතනකොට අපි හිතමු ජාලිය කුමාරයා කොහොමද හිතුවේ කියලා. ජාලිය එතන කවියක් කියන මෙන්න මෙහෙම. රෑ බාදා දැකලා සිට ගියාද අපේ අම්මා. මේ හිමවත ආදා සිට මේ දුක් නොදකිම්මා. නොදුටිම්මා. පිය රජ සිත පහදා සිට දීලා අප දැම්මා. බුදු වෙන්නට බාධා නැත සතුටෙන් බුදු වෙම්මා. ඉතින් බලන්න දැන් අර හරි දුකක් තාත්තා අපිව දීලා දැම්මා. එහෙමනේ කියන්නේ මේ වෙස්සන්තර ජාතකයේ ලියපු කෙනා ලියන්නේ ජාලි කුමාරයා කියන මේ තාත්තා අපිව දීලා දැම්මා. දීලා අප දැම්මා.
හැබැයි බුදුවන්නට බාධා නැත සතොසින් බුදු වෙම්මා. ඒ පුතාගෙත් තියෙන අර අන්‍යෝන්‍ය ගරු කිරීම. තාත්තා නිවන් දැකීම සඳහා අර බුද්ධත්වය ලබා ගැනීම සඳහා අරමුණු කරගෙන අපිව දීලා දැම්මා. ඒ බුද්ධත්වය එතුමාට ලැබේවා කියන ප්‍රාර්ථනය කරනවා පුතා හැටියට ජාලිය කුමාරයාත්. ඉතින් ඒක තමයි අපි පහුකාලීනව රාහුල චරිතය තුලත් දකින්නේ. ඇත්තටම මේ දැන් ඒ පැහැදිලි කිරීමත් එක්ක මට හිතුණා හඳුරන්නේ මේ හැම තාත්තා කෙනෙක්ම හැම පුතෙක්ම මේ චරිත අධ්‍යයනය කරන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම දැන් අපි එහෙම ගත්තයින් පස්සේ දැන් අජන්ත මහත්මයා නවත්තපු තැනට මම ආපහු හාමුදුරුවෝ අරන් එනවා ජාලිය කුමාරයා ගාව. ජාලිය කුමාරයා මේ අර ජූජක බමුණ එනකොට අටලොස් පුරුෂ දෝෂ තියෙන මිනිස්සෙක් එනවා කියලා දකින්නවලු. ඒ කියන්නේ මේ එන ජූජක බමුණ දිහා අධ්‍යයනය කරලා බලනවා මේ එන මිනිස්සයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. එතකොට මේ අටලොස් පුරුෂ දෝෂ තියෙන මිනිස්සයා හොඳ කෙනෙක් වෙන්න බෑ. ඒ මිනිස්සයා අසත්ගති තියෙන මිනිස්සෙක් බව ජාලිය කුමාරයා දන්නවා. එතකොට මේ ජාලිය චරිතය අපිට බැහැර කරන්නට බැරි කාරණා ගොඩාක් හදලා දෙනවා. ඔබතුමන් මතක් කරපු විදිහට. එතකොට මේ සාංශාරික අවබෝධයත් එක්ක එන කතාවක්ද මෙතන තියෙන්නේ. දැන් අපිට තව පෙර සසරවල් වලට ගමන් කරලා විශේෂයෙන් බෝධිසත්ව චරිතය අධ්‍යයනය කරලා අපිට ජාලිය කුමාරයා හමු වුණ තැන් තවත් තියෙනවද මේ කාරණාව අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම වජිර මහත්තයා ඒක හොඳ යමුවක්. දැන් ජාලිය කුමාරය සම්බන්ධ කතාංගය අපිට වෙස්සන්තර ජාතකයේ තුල විග්‍රහයට ගන්නකොට එතනදී ජාලිය කුමාරය සතුව තිබ්බ අසීමිත හැකියාව නැත්නම් කුසලතාවය විශේෂයෙන් මේ ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමේ නිපුණත්වය සාමාන්‍ය සමාජයේ තුල සාමාන්‍ය සිවිල් ළමයෙකුගෙන් අපිට දකින්නට අපහසුයි. ඒ තරම් හරි දියුණු සහ මුවහත් වුණු සංසාරික ප්‍රගුණ කිරීමක් එතන තිබිලා තියෙනවා. දැන් ඔය අපිට තේරවාද ජාතක පාළියේදී හමු වන ඒ කතාංග විග්‍රහය වගේම මම අර මුලින් සඳහන් කළ අපිට මහායාන සමයේ හමු වෙන ඔය ආර්ශූරපාදයන්ගේ ජාතක මාලාව විශ්වන්තර ජාතකයේදී විශ්වන්තර ජාතකයේදී මේ කියන ජාලිය කුමාරයා මේ දිනු කරපු තියුණු ඉන්ද්‍රිය ධර්ම ශිල්පීය ධර්ම ශාස්ත්‍රීය ධර්ම ශිල්ප ඥාන මේවා මේ එක ආත්මික ප්‍රගුණ කරුපේව පමණක් නොවේ. ඇත්තටම දැන් ඔහුට අනුව නම් මේවා සංසාරයේ බෝධිසත්තුන් වහන්සේ ළඟම හිඳගෙන තවත් එබඳු යහපත් ආශ්‍රයයන් ලැබමින් අනාදිමත් කාලයක පටන් පූර්ණය කරමින් පැවතුණු ශිල්පීය ඥාන ධාරාවක්. ශාස්ත්‍රීය හික්මීමක්. ඉතින් ඒ නිසා දැන් සුළු කලකින්ම ජාලිය කුමාරයට හැකියාව ලැබුණා ඒ පුද්ගලයන් සම්බන්ධව මේක අපි සාම්ප්‍රදායික ඥාන විග්‍රහයකදී අපි කියනවා මේකට මේ දේහ විද්‍යාව කියලා. දේහ ලක්ෂණ විද්‍යාව කියලා. නමුත් මේ දේහ ලක්ෂණ විද්‍යාවම නොකිය මේ කුමාරයට තිබ්බා මේ දුර්ජන ජූජක බමුණගේ ස්වභාවය දුර සිටම හඳුනා ගැනීම ඥානය. ඉතින් ඒක නියත වශයෙන්ම පෙර සංසාරයේ යම් යම් ධර්ම ප්‍රගුණ කිරීමෙන් ලබ්ත උරුමයක්. අපිට ඒක එකහෙලා එහෙම නොවේ කියලා නිෂේධනය කරන්න බෑ. මොකද දැන් ඒ වයසේ හිටිය අනෙක් ළමයින්ට එහෙම හැකියාවක් තිබෙන්නේ නැහැ. එහෙම හැකියාවන් තිබෙන ළමයි බොහොම දුර්ලභයි. අපි දැන් මේ ගත වෙන මොහොතේත් අපිට යම් යම් සිද්ධීන් සහ වාර්තාවන් හමු වෙනකොට සුළු වයසින් එබඳු අසීමිත හැකියාවන් ඉදිරිපත් කරන ළමයි ඉන්නවා. එතකොට මම හිතනවා එබඳු අසාමාන්‍ය හැකියාවන් ඉදිරිපත් කරපු එක කෙනෙක් තමයි මේ ජාලිය කුමාරයා. දැන් ඔය අපට හමු වෙනවා අසාමාන්‍ය මනෝවිද්‍යාවේදී අපි කියන ඇබ්නෝමල් සයිකොලොජි කියන තැනදී ජී.පී. මාඩොක් කියලා මනෝවිද්‍යාඥවරයෙක්. මොහු කියනවා ළමයින්ගේ සුළු ඒ කියන්නේ ලාබාල අවධියේදී ඇති වෙන්න පුළුවන් මෙබඳු අසාමාන්‍ය කුසලතාවයන් වලට හරි තියුණු ප්‍රකාශ කිරීම වලට අවබෝධ කර ගැනීම හැකියාවන් වලට අනිවාර්යයෙන්ම යම් බලපෑමක් පෙර ජන්මයන්හිදී පෙර ආත්ම භාවයන්හිදී බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතට වඩා මේක තව තැනකට බැඳීමක් තියෙනවා. මේක එකතු වීමක් තියෙනවා. දැන් අපිට බෝධිසත්ව කතාංගවලදී අපට හමු වෙන මේ ජාලිය කුමාරය තවත් ජාතක කතාවලදී අපිට බෝධිසත්වයන්ගේ ළඟ නොහිටියත් පෙර සසරේ බොහොම කුසල් ධර්ම වඩමින්
බොහොම යහපත් ආශ්‍රයයන් ලැබමින් ඒ ඔස්සේ මේ මාර්ග ප්‍රගුණ කරලා තියෙනවා. දැන් මම එක නිදර්ශනයක් කිව්වොත් එහෙම අපට හමු වෙනවා ඔය යඥ ජාතකය මහායාන බුදු සමයට මේක පැහැදිලි කරන්නේ ථේරවාද බුදු සමයටත් වඩා දැන් ඔය යඥ ජාතකයේදී එක තැනකදී පැහැදිලි වෙනවා මේ කියන ජාලය කුමාරයම ඊට වඩා වෙනස් ආත්ම භාවයක ඉපදිලා දිසාපාමොක් කියන ඇදුරුතුමා ළඟදී බොහොම ඉක්මනින් ශාස්ත්‍ර ප්‍රගුණ කරා. බොහොම ඉක්මනින් මේ ශාස්ත්‍ර වර්ධනය කළා. දැන් ඒ ඔස්සේ එක තැනකදී කියනවා අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රයත්වං දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී දාතා භයශෝක මුක්ති ඥාන ප්‍රභේදා දශ ලක්ෂණානි. මේ වගේ ජාලිය කුමාරයා දිසාපාමොක ආචාර්යවරය ළඟදී ප්‍රගුණ කළා කියලා කියනවා අක්‍රෝධං ක්‍රෝධ නොවන සුළු බව ආරෝග්‍යං නිරෝගී බව ජිතේන්ද්‍රියත්වං දිනන ලද ඉඳුරන් ඇති බව දයාව ක්ෂමා ඉවසීම වැදගත්මයි සර්ව ජනප්‍රියත්වං සීලු තැන්හි හරි ඉක්මනින් ජනප්‍රිය වෙනවා නිර්ලෝභී ලෝභ නැහැ නිර්ලෝභී දහතා හරි ඉක්මනින් දෙන සුළුයි පරිත්‍යාග කරන සුළුයි නිර්ලෝභී දහතා භය ශෝක මුක්තිර් බයෙන් ශෝකයෙන් ඔහු ඉවත් වෙනවා. ඒව තුල ජීවත් වෙන්නේ නැහැ. ඥාන ප්‍රභේදා දශ ලක්ෂණානි. මෙන්න මේ ඥානවන්තයෙක් දිනු කළ හැකි අංග 10ම මොහු සසරාත්මේදී දිසාපාමොක් ආචාර්යවරු ළඟ ප්‍රගුණ කළා කියලා පුරාණ ආඛ්‍යාන පුරාණ ශ්‍රුති වගේ අපි කියන පුරාතන සාහිත්‍ය ග්‍රන්ථවල විග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා ඒකට අපි එන්නේ මම යෝජනා කරන්නේ මේ කියන ජාලිය කුමාරයාගේ චරිතය අපිට අර සාමාන්‍ය හුදකලා වුණු චරිතයක් කියලා තැනක තියලා තියන්න බෑ ඇත්තට. අපි සාමාන්‍ය ළමයෙක් ගෙනල්ලා වේදිකාවක තියලා කතා කරනවා වගේ. මෙතන තියලා කතා කරනවා වගේ එහෙම කතාංගයකට සුදුසු කෙනෙක් නෙවෙයි. ජාලිය චරිතය අපි මේ වගේ හරි සාර ගවේෂී සභාවක් තුලම කතාවට ගන්න ඕන, සාකච්ඡාවට ගන්න ඕන හරි පුළුල් මාතෘකාවක්. ඇත්තට ඒ දරුවෙකුට වඩා ඒක මහා කාව්‍යයක්. මහා ඉතිහාසයක් මහා සාහිත්‍යයක් මෙතුම කියන වගේ ඒක හරි දිගට දිව යන හරි සුන්දර ආඛ්‍යානයක් ජාලිය කුමාරයා. ඇත්තටම දැන් මේ අර හාමුදුරුවෝ කියපු සංස්කෘත ශ්ලෝකේ නේද හාමුදුරුවෝ? අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී දතා දත ශෝක මුක්තිර් ඥාන ප්‍රභේදා දශ ලක්ෂණානි. දැන් මේක මට හුරු වෙන්නේ මේක අපිට දෙනවා මේ කටහඬ පාලනයේදී කටහුරු කරගන්න වචන හොඳට ශබ්ද කරන්න මේක තියෙන්නේ හාමුදුරනේ බුද්ධ ගජ්ජේ ඔහු සකස් කඩේ කියන කොටත් මේක හම්බ වෙන බුද්ධ ගජ්ජේ සහ සකස් කඩේ කියලා අපි කියවන්නේ. දැන් එතෙන්දී අපිට මේ වචන ශබ්ද කරන්න දැන් අපිට එහෙම දුන්නාම අපි මේක කියවලා තියෙනවා. ඒ නිසා කටපාඩම්. හැබැයි දැන් තමයි හාමුදුරනේ මම දැනගත්තේ මේක මේ කොහෙන්ද එන්නේ මේක මූලාශ්‍රගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් එහෙම මේ සාංශාරික බලපෑමකින් තමයි මේ චරිතය බිහි වෙන්නේ. එතකොට දැන් අචන්ත මහත්මයා මේ රාහුල කුමාරයා කියලා අපි කියනවා. දැන් රාහුල කුමාරයා අවුරුදු 7 දී තමයි යන්නේ පන්සලට. අපේ දරුවෝ මේ දැන් හිතලා සාමාන්‍යයෙන් ව්‍යවහාරික එදිනදා ජීවිතයේදී ඔබ හිතන්න දහම් පාසලට බාලාංශ පන්තියෙන් දරුවෙක් ඇතුළත් කරන්නේ අවුරුදු 6 දී. ඊට වැඩිය අවුරුද්දක් එහෙට වෙලා අවුරුදු 7 දී තමයි දැන් මේ ගමන් කරන්නේ. එතකොට මේ අවුරුදු 7 දරුවට තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ දරුවන් කෙරෙහි දක්වපු ආකල්පය. එතකොට මේ දරුවෙක් එක්ක කොහොමද බුදුහාමුදුරුවෝ ගනුදෙනු කළේ? මං හිතන්නේ මෙය අවබෝධ කරගන්නට නම් අපි මෙයම කියවන්නට වෙනවා. ඒ නිසා බුදුමන් ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙන නිසා මට හිතෙනවා එතෙන්ට යොමු වෙන්න. ඔව් අපි අමතක කරන්න හොඳ නැහැ වදිර කොහොමත් බුදුරජාණන් වහන්සේට මහා අභිනිෂ්ක්‍මණය සඳහා අවශ්‍ය කරන ඒ සංඥාව ලැබුණෙත් මම ওই පොතේ කියලා තියෙනවා සංඥාව අවසාන වශයෙන් ලැබෙන්නේ මේ රාහුල උප්පත්තියනේ. ඉතින් අවුරුදු 7කට පස්සේ තමයි ඇත්තම කියනවා නම් පුතාව දකින්නේ හරියට. ඔව්. ඒ දැක්කට පස්සේ අපිට කාටවත් වැරදියට තේරුම් ගන්න බෑ මේ බුදුරජාණන් වහන්සේට පුත්‍ර ස්නේහයක් ඇති වෙනවා කියලා.
මොකද මේ අපි ඒ රහත් භාවයට පත් වෙන කිසි කෙනෙක්ගෙන් අපි එහෙම ලක්ෂණයක් දකින්නේ නැහැ. මොකද එහෙම මැදිහත් බවකින් මේ සියලු දේ ගැන දකින්නේ. දැන් මේ අපි දන්නවා මේ නිදානේ හොයාගෙන ගිය කතන්දරය. මහා නිදානයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් රාහුල කුමාරයා යනවා. ඉතින් රාහුල කුමාරයා මෙහෙම ගිහිල්ලා අවසාන වශයෙන් නිග්‍රෝධාරාමයටම යනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේට තමයි බාර දෙන්නේ. මෙහෙම මගේ නිදානේ ඇවිල්ලා මම ඉල්ලගෙන මගේ පුතා ඇවිල්ලා ඉන්නවා. රාහුලව මහාන කරන්න කියලා. ඉතින් දැන් අර අපි කලින් කිව්වනේ මේ වෙසන්තර ජාතකයේදී බුදුරජාණන් වහන්සේ වෙසන්තර මේ තවුස කියනවා මේ අප බුදු වෙන දිනේ නිවන් දැකපන් නුඹත් පුතුනේ කියලා. ඉතින් අර හාමුදුරුවෝ අපි විස්තර කරන්න හැදුවා වගේ දැන් මේ අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. අර කෙටි කාලීනව නෙවෙයි දිගු කාලීනව ගත්ත ඉලක්කය සඳහා අන්න වෙලා පැමිණිලා. මට හිතෙනවා දැන් සාංශාරිකව සිද්ධ වෙච්ච මහා සෙනෙහසක උච්ච අවස්ථාව තමයි ඒකේ. ඒ උච්ච අවස්ථාව අපි වගේ මේ වඩාගෙන උඩ දාලා සිඹගෙන එහෙම නෙවෙයිනේ. ඒකට උචිත ආකාරයට සාරිපුත්ත මේ රාහුලව මහාන කරන්නේ. ඒ තමයි දෙන්න පුළුවන් උපරිම දායාදය. ඒ තමයි ඒ තාත්තට දෙන්න පුළුවන් බුදු වෙලා හිටියත් ඒ තාත්තට ඒ පුතා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ. අපිත් අද බුදු පියා පිටිපස්ස දුවන්නේ ඒ දායාදේ ගන්නනේ. අපි අසරණ වෙලා තියෙන එක ගන්න බැරුව. නමුත් අර පුතා ඇත්තටම වාසනාවන්ත වුණා. ඒ වාසනාවන්ත වෙච්ච කතන්දරෙත් මම හිතනවා මම මේ වෙලාවේදී කිව්වොත් හොඳයි කියලා. ඒකත් අර අපේ හාමුදුරුවෝ විස්තර කරන්න යෙදුනා වගේ මේක සාංශාරික පුරුද්ද. අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න නියත විවරණ ලැබුණේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් කියලා ඒ කාලෙදී. එතකොට ඒ සාරා සංක කල්ප ලක්ෂයක් පිරුම් පුරලා තමයි බුදු වෙන්නේ. මොන තරම් කාලයක්ද? ඒ වගේම විශාල කාලයක් මේ රාහුල කියන චරිතයටත් අපිට පෙන්නනවා ජාතක කතා ඇතුලේ. දැන් මේ එක්තරා කාලෙකදී මේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ පදමුත්තර බුදුරජාණන් වහන්සේත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගේම ගිහි කල සිටියා මේ රූප ලීලා කියලා දේවිය පුතෙක් හිටිය උතුරු කුමාරයා කියලා. මේ දෙන්නා හැරදාලා මහා මිනිස්කමනය කරලා තමයි බුදු වෙන්නේ. එතකොට අර උතුරු කුමාරයාත් මේ රාහුල කුමාරයා වගේම අර ශාසනයේ රහත් භාවයට පත් වෙනවා. ඔය සිද්ධිය වෙලා එක වෙලාවකදී මේ පදමුත්තර බුදුරජාණන් වහන්සේ අර උතුරු රහතන් වහන්සේ දෙදෙනා පිඬුසිඟා වලිනකොට මේ ඒ වෙලාවේ මේක දකිනවා මේ සංක කියලා නාරජ කෙනෙක්. ඒ සංක නාරජුට මේ වඩාත් පුදුමයටපත් වෙන්නේ දෙදෙනෙක් ගමන් කරනවා දෙදෙනාම එකම හැඩහුරුකමෙන්. හරි විස්මයජනකයි. හරි මේ සුන්දරයි. මේ සංක මේ නාරජුරු එතන හිටපු තවත් භික්ෂුවකගෙන් අහනවා මේ මොකද මේ කියලා මේ අපූර්වත්වය. එතකොට කියනවා ඇයි දන්නේ නැද්ද මේ ඉන්නේ මේ උතුරු මහරහතන් වහන්සේ ගිහි කල බුදුරජාණන් වහන්සේගේ පුතා කියලා. සංක නාරජුරුවන්ට ලොකු ආසාවක් ඇති වෙනවා අනේ මටත් කවදා හරි මේ බුදු කෙනෙකුගේ පුතෙක් වෙන්න නැත්නම් කියලා. එදා දන් දීලා දානමාන ආදී සංග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනාවක් කරනවා මට මතු බුදුවන බුදු කෙනෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා මේ වගේ රහත් භාවයට පත් වෙලා යන්න තියෙනවා හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව ප්‍රතිඵලයක් හැටියට තමයි කල්ප ලක්ෂයකට පසුව මතක තියාගන්න. කල්ප ලක්ෂයකට පසුව රාහුල කුමාරයා හැටියට ඉපදෙනවා සිද්ධාර්ථ කුමාරයාගේ. ඉතින් ඊට පස්සේ රාහුල කුමාරයා ශාසනගත වෙනවා. රාහුල මහරහතන් කෙනෙක් මහරහතන් වහන්සේ හැටියට අර බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය එකට පිඬුසිඟා යනවා. ඇත්තටම දැන් මේ සිද්ධි එකට එකක් සම්බන්ධ වෙලා යනකොට හාමුදුරනේ දැන් අපිට හිතනවා මේ චරිත ඇතුලේ අපේ ජීවිතයට කොයි තරම්නම් එලියක් ආලෝකයක් තියනවද කියලා.
එතකොට දැන් අපි මේ කියවමින් ඉන්න චරිත අපි මහා වීරයන් යයි සලකමින් අධ්‍යයනය කරන චරිත වලට වඩා කොයිතරම් ආධ්‍යාත්මික හරයක් මේ චරිත ඇතුලේ තියෙනවද කියන කාරණේ. දැන් ජාලිය කුමාරයා ගාවට ආයෙත් ඇවිල්ලා මම ඔබ වහන්සේ ගාවට එනවා මේ චරිත දෙකම ගැන අධ්‍යයනය කරන්න. දැන් ජාලිය කුමාරයා කියනවා මේ බමුණ කතා කරනකොට මේ මට 3 සැරයක් කතා කරනකම් මම ඉන්නේ මම යනවා මට ඕන දෙයක් වුණාට කමක් නැහැ කියන හැඟීමෙන්. ඒ කියන්නේ එතන තියෙන්නේ ජාලිය කුමාරයා ගාව අවබෝධය ඉක්මවා ගියපු සමහරට අවබෝධය වෙන්නත් පුළුවන් මේ පියාට තියෙන අසමාන ගෞරවය. දැන් පුතෙක් තාත්තට කොහොම ගෞරවයක් තියෙන්න ඕනද කියන පණිවිඩය එතන තියෙනවා. ඒ වගේම ආම්දුරනේ මේ අපිට මෙතනින්ම අල්ලගන්න පුළුවන් මේ දැන් අධ්‍යාත්මික ආදරය කියලා කියන්නේ එක සංකල්පයක්. හැබැයි භෞතිකව අපි මේ ව්‍යවහාරික කාලය තුල ආදරය කියලා මේ දරුවන් කෙරෙහි ලබා දෙන තවත් සංකල්පයක්. අජන්ත මහත්මයා මුල් පැහැදිලි කිරීමේදී යම් ප්‍රවේශයක් මේ කාරණාවට දුන්නා. මේ දැන් කවුරු වෙනුවෙන්ද මේ ආදරය කරන්නේ? එතකොට දැන් කවුරු වෙනුවෙන්ද මේ අත්හරින්නේ? එතකොට දෙමව්පියෝ වර්තමානයේ දරුවෝ හදන්නේ මොන හරවනින්ද? හැබැයි අපිට මේ චරිත ඔස්සේ ගන්න පුළුවන් පාඩම මොකක්ද? ඇත්තටම මම හිතනවා අපි බොහොම වැදගත් හර ලක්ෂයකට ඇවිල්ලා තියෙනවා මේ සාකච්ඡාවේ. මේ ජාලිය කුමාරයාගේ ඔය හරි අපූර්ව කතාංගේ මම සිත්ගත් සහ මම කියවන්න බොහොම රුචි කරන තැන තමයි උතන. කියන්නේ ජාලිය කුමාරය සතුව තිබ්බ පියාගේ අරමුණ අභිප්‍රාය හඳුනාගෙන ඒකට සහයෝගය ඒකට හෘදයාංගම සහ අවංක සහායතාවය දැක්වීමේ හැඟීම එක මම හිතන්නේ නැහැ මේ නූතන සමාජයේ පුතුකගෙන් තාත්තා කෙනෙකුට ලබන්න පුළුවන් කියලා. නූතන සමාජයේ පුතුකගෙන් අම්මා කෙනෙකුට ලබන්න පුළුවන් කියලා. මොකද ඒ තරම් මේක අධ්‍යාත්මිකයි. ඒ තරම් මේක ගැඹුරුයි. ඇයි ගැඹුරු වෙන්නේ? ජාලිය කුමාරයා කියන බොහොම සාමාන්‍ය ළමෙක්. සාමාන්‍ය වයසක අපි කිව්වොත් ප්‍රාථමික පන්තියේ ළමෙක්. අද ව්‍යවහාරයට අනුව මේ ළමයට පුළුවන් තමන්ගේ තාත්තාව තේරුම් අරගෙන තාත්තාගේ අධ්‍යාත්මික අරමුණට නිර්ව්‍යාජව සහයෝගය දක්වන්න. මං අහන්නේ ඒ එහා යන තවත් ආදරයක් තියෙන පුළුවන්ද? මෙන්න මෙතනයි අපි සමාජයට දෙන්න ඕන මේ කාරණාව. ඇත්තටම අපි ආදරය කරනවා. අපි කොහොමද ආදරය කරන්නේ? අපි දැන් දෙමව්පියෝ දරුවන්ට ආදරය කරනවා, දරුවෝ දෙමව්පියන්ට ආදරය කරනවා. මේ ආදරයේ පදනම මොකද්ද? මේ ආදරයේහි සෙනෙහසෙහි අන්තර්ගතය මොකක්ද ඇත්තටම? මට නම් පේන්නේ මේ ආදරයේ අන්තර්ගතය හුදු ආත්මార్థකාමී. හරිම ආත්මార్థකාමී. හරිම පෞද්ගලිකයි. ඒ කියන්නේ දෙමව්පියන් දරුවන්ට ආදරය කරන්නේ දරුවන්ගෙන් යමක් අපේක්ෂාවෙන්. දරුවන්ගෙන් නැවත සෙනෙහස හෝ දරුවන්ගෙන් නැවත රැක බලා ගැනීම එහෙම අපේක්ෂාවක් සහිතව දෙමව්පියන් දරුවන්ට ප්‍රේම කරනවා. දරුවෝ දෙමව්පියන්ට ප්‍රේම කරන්නේ කුමක් සඳහාද? ඒ යම් කොන්දේසි සහ රාමුවක් තුළ. ඒ කියන්නේ මෙතන තියෙනවා මම කියන්නේ කොන්දේසි සහිතව කොන්දේසි පවතිමින් රඳා පවතින සෙනෙහසක්. අපි මේ සාමාන්‍ය සමාජයේ දකින්නේ. ඒ කොන්දේසියේ අසමබර වුණාම කොන්දේසි බිඳලා ගියපුවාම අර භෞතික සාධක මත යපුණු ආදරය එතනින් බිඳලා යනවා. එතනින් බිඳලා යනවා. දැන් මෙතනදී අපිට හමු වෙන ආදරය ඊට වඩා වෙනස්. ඇයි මං එහෙම වෙනස් කියලා කියන්නේ? මෙතනදී අපිට වෙත ගලාගෙන එන සියුම් ආදරය කොන්දේසි බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා පුද්ගලබද්ධ මේ සියලු දේවල් විරහිත වුණු අනිකා වෙනුවෙන් කැප වෙන සුළු බව අනිකාගේ අරමුණ වෙනුවෙන් අපවිය සුළු හැකි බව එබඳු ආදරයක්. දැන් අපි සිතුවිලි විභාග කරනකොට අපිට හමු වෙනවා අභිධම්මත්ත විභාවනී ටීකාවේ චෛතසික විභාග කරනකොට ශෝභන චෛතසික රාශියේ අපමඤ්ඤා චෛතසික කොටසදී කියනවා කරුණා මුදිතායෝ අපමඤ්ඤායෝ නාමාතේ. කරුණාව මුදිතාව වැනි සිතුවිලි අප්‍රමාණ්‍යයි. ඒව ප්‍රමාණ කරලා දක්වන්න බෑ. නමුත් මම ප්‍රශ්න කළොත් වජිර මහත්තයා සමාජයෙන් අපි
ඇත්තටම කරුණාව දක්වන්නේ මගේ දරුවන්ටද නැත්නම් අනුන්ගේ දරුවන්ටද? මම ළමයින්ගෙන් ප්‍රශ්න කරොත් මම කාරුණික වන්නේ මගේ අම්මට තාත්තටද වෙන කෙනෙකුගේ අම්මගේ තාත්තා කෙනෙකුටද? මෙතන මේ ජාලිය කුමාරයාගේ කතාංගයේදී විශේෂත්වය තමයි මේ මම කියන සංකල්පයෙන් ගොඩනැගුණු ආදරය බිඳිලා යනවා. මම කියන සංකල්පයෙන් ගොඩනැගුණු ආදරය බිඳිලා යනවා. බිඳිලා ගිහිල්ලා ඒකට හරි පුළුල්, හරි ගැඹුරු, හරි පරමාදර්ශී ආදරයක් මෙතනට එකතු වෙනවා. ජාලිය කුමාරය දැන හෝ නොදැන ඒ දේ තමයි කරන්නේ. මම මෙතනට තව එකතු කිරීමක් කරනවා. දැන් නාගාර්ජුන පාදයෝ රචනා කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේදී කියනවා මෙන්න මෙහෙම. මේකත් හරි බෝධිසත්වයෙකුගේ ආදරය සම්බන්ධ අධ්‍යාත්මික ආදරයක් සම්බන්ධ අපූර්ව විග්‍රහයක්. මම දකිනවා ජාලිය කුමාරයාගේ ප්‍රතිචාර දැක්වීමෙන් මේ අධ්‍යාත්මික ආදරය හරකඩා. අනාතාමා නහන් නාතහ සාර්ථ වාසච්ච යායිනා පරේප් සූනංච නවබුහුතහ සේතු සංක්‍රමහ ඒවච. අනාතාමා නහන් නාතහ පිලිසරණක් නොමැති වූ විට පිලිසරණක් වේ යුතුයි. දැන් තාත්තට පිලිසරණක් නැතුව ඉන්නේ. මොකද තාත්තට අවශ්‍යයි මේ අත්හැරීම කරලා බුද්ධත්වයට සමීප වෙන්න. නිසා තාත්තට මේක කරන්න බැරි වුණොත් තාත්තා අසරණ වෙනවා. නිසා තාත්තා දැන් බුද්ධත්වයේ අභියස පාරමී පූර්ණේ අභියස පිළිසරණක් නැතුව ඉන්නේ. සාර්ථ වාසස්චයයිනා. දැන් තාත්තා අතරමං වෙලා ඉන්නේ. මොකක්ද කරන්නේ? මොකද තාත්තෙකුගේ සෙනෙහස කියන එක අපි සාහිත්‍ය විග්‍රහ කරන්නේ ප්‍රකට සෙනෙහසක් නෙවෙයි. ප්‍රකට ආදරයක් නෙවෙයි. අප්‍රකට හරි ගැඹුරු හරි ඇතුළට කිඳා බහින ආදරයක් කියලා. පරේප්සු නංච නවබූතහ. දැන් තාත්තා සයුරේ අතරමං වෙලා ඉන්නේ. මම ප්‍රදීපාගාරයක් වෙන්න ඕනි වගේ එක. සේතුහු සංක්‍රමං ඒවෙච්ච මඩගොහුරක් තියෙනවා. මේ තාත්තර දැන් මඩගොහුරෙන් එතර වෙන්න බැරුව ඉන්නේ. ඒ බාධාව මම නංගේ අම්මා. එහෙනම් මම ඒ දණ්ඩක් වෙන්න ඕනි. නාගාර්ජුන පාදයන්ගේ මේ බෝධිසත්ව ආදරය මම පුදුමාකාර විදියට විනිවිදව දකිනවා මේ ජාලිය කුමාරයාගේ චරිතයේ. ඒ මොකද ජාලිය කුමාරයා සිඟිති දරුවා ඒ ලද බොළඳ අවදීදී ලැබෙන්න ඕන සෙනෙහස, මෘදු බව, සෞම්‍ය බව මේ සියල්ල දැස ඉදිරියේම පාවා දෙනවා. අත්හැරලා දානවා. අර වයෝවෘද්ධ ජූජක බමුණට කැප වෙනවා. මොකක් සඳහාද? තාත්තාගේ අරමුණ සඳහා. ඉතින් එතකොට මම දකින්නේ ජාලිය කුමාරය තරම් පිය කෙනෙකුට දක්වන්න පුළුවන් ආදරයක් මම දකින්නේ නැහැ. අජන්ත මහත්මයා හරියට අපූර්වට ඉස්මතු කළා. බුදු කෙනෙකුට ඒ තරම් බුදු කෙනෙකුට ඒ තරම් දායාදයක් පුතෙකුට දෙන්න බෑ. ඒ වගේ මම හිතනවා ජාලිය කුමාරය තරම් ආදරයක් ඒ අධ්‍යාත්මික ප්‍රතිචාරයක් වෙන පුතෙකුට දෙන්න බෑ. නිසා අපි යෝජනා කරනවා මේ සමාජයේ ළමයින්ට අම්මලා තාත්තලාට මේ චරිතය හොඳින් කියවන්න. මේක අපි කියවන මේ සාමාන්‍ය අපි දකින මේ රූපවාහිනියේ දකින වීර චරිතවලට වඩා ගව් ගණනක් දුර තියෙන වීර චරිත. දැන් අපි කියවන වීර චරිත කොතනද තියෙන්නේ? අපි දකින රූපවාහිනියෙන් සහ සමාජයෙන් නිර්මාණය කරලා තියෙන මහා දීරෝදාත්ත චරිත කොතනද තියෙන්නේ? මම කියන්නේ මේ ආදරය සෙනෙහස සම්බන්ධ කතාවේදී ළමයි මුලා වෙලා තියෙන්නේ කොතනද? නමුත් මම හිතනවා ළමයින්ගේ මානසිකත්වය මේ නැවුම් දිශානතියට ගෙනෙන්න පුළුවන් නම් මේ ජාලිය කුමාරයා ආදරය ළඟ මම දකින දීරෝදාත්ත චරිතය අධ්‍යාත්මික සෙනෙහස ළඟ මම ආගමික ඉතිහාසයේ දකින කිව නොහැකි තරම් සුන්දර හරි ගැඹුරු නිර්ව්‍යාජී සහ අවංක චරිතයක්. ඉතින් මම යෝජනා කරනවා ජාලියව වීර චරිතයක් කරගන්න. පරමාදර්ශයක් කරගන්න ඔබගේ ජීවිත තුළ. එහෙම දෙමෝපියන්ට අප්‍රමාණ ගෞරවයක් වේ. අජිර මහත්තයා. ඇත්තටම වහන්සේගේ අධ්‍යයනයට අපි වශී වෙනවා. ඒ කියන්නේ මේ වහන්සේ අපිව කොහෙද ගෙනියන්නේ? අපි කොයිතරම් දැනුම් සාගරයක කිවිදවනවා නෙවෙයි අපි අතරමං කරනවා. ඒ නිසා වහන්සේ පැහැදිලි කරලා දෙන මග දිගේම මම අජන්ත මහත්මයා වෙත යොමු වෙනවා. ඔබතුමන්ගේ පොතේ මේ රාහුල හාමුදුරුවන් සහ රාහුල මහරහතන් වහන්සේ, රාහුල සාමණේර භික්ෂුන් වහන්සේ
අරබයා දේශනා කරපු දේශනාවන් ඉතාම සූක්ෂම විදියට. ඔබතුමන් මේ රාහුල එක්ක උපන්නා කියන පොත ඇතුලේ කියන්නේ මේ නවකතාවක් අනුසාරයෙන්. එතකොට මේ අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය පිළිබඳව කතා කරනකොට මට එක තැනක කියවන්න ලැබුණා මේ අශෝක රජතුමා සෙල්ලිපියක ලියනවා කියලා මේ හැමෝම දැනගන්න ඕන සූත්‍රයක් මේක කියලා. ඒ කියන්නේ වේදයකින් තුන හැමෝම කියවන්න ඕන. හැමෝම දැනගන්න ඕන සූත්‍රයක් තමයි අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය කියලා. මේ ඇයි එච්චර මේ සූත්‍රයට වටිනාකමක් අශෝක මහරජුර. අශෝක මහරජුර කියලා කියන්නේ කවුද කියන එක බෞද්ධයන්ට අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ. තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ලෝකේ පුරා ධර්මය යන්න ඕන. ලෝකේ හැම කෙනෙක්ම මේ ධහම මේ උත්තම ධහම දැන සිටින්න ඕන කියන අදහසේ හිටපු කෙනා. ඉතින් මට හිතුණා මේ ඔබතුමන්ගෙන් මහන්න ඇයි අශෝක රජුරන්ට මෙහෙම හිතෙන්නේ? ඇයි අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රයට මෙච්චර වටිනාකමක් දෙන්න රජතුමාට හිතෙන්නේ? නිකන් වෙන්න බෑ. ඒක ඔබ දන්නවා. අනිවාර්යයෙන්ම. ඇත්තටම අපිට සූත්‍ර කීපයක්ම හමු වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් රාහුල තෙරුන්ට දේශනා කරපු. ඒවා අතරින් මම ඇත්තටම ස්ථාන වශයෙන් ගත්තොත් දෙවන ස්ථානයේ තැනක තමයි ඔය සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. අම්බලට්ටිකාව කියලා කියන්නේ ඇත්තටම මේ වේළුවනාරාමයේ තිබුච්ච තවත් එක්තරා පායක්. අම්බලට්ටිකා පාය කියන එක. ඔය කියන අවස්ථාවේදී මේ රාහුල සාමණේරයන් වහන්සේ වැඩ විසුවේ අම්බලට්ටිකා පායේ. බුදුරජාණන් වහන්සේ දවසක් එනවා සුවදුක්ඛ ਵਿਚාරන්න එනවායි කියලා කියන්නේ. එනවා මේ පායට. එතකොට රාහුල සාමණේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙපා දෝවණය කරනවා. දෙපා දෝවණය කරලා අසුන් පනවලා වැඩ හිඳුවාලා එකත් පසව ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ඇස ගැටෙනවා අර පාදෝණය කරන්නට ගෙනාපු මේ දිය වාජනයට. දැන් පාදෝණය කරාට පස්සේ ඒකේ වතුර පොඩ්ඩක්නේ තියෙන්නේ. දිය පොඩ්ඩක් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ කල්පනා වෙනවා ලොකු පණිවිඩයක් මේක ආශ්‍රයෙන් මේ රාහුල කුඩා භික්ෂුවට නැත්නම් සාමණේරයන් වහන්සේට දෙන්න පුළුවන් කියලා. අහනවා රාහුල මේ ඔබ මේ දකින්නේ කුමක්ද කියලා. මොකද්ද දකින්නේ කියලා වතුර වේත අපි බේසම කියලා කියන්නේ වතුර බඳුන පෙන්නලා. එතකොට මේ රාහුල සාමණේරයන් වහන්සේට මම හිතන්නේ එච්චර ලොකු අදහසක් තිබ්බයි කියලා මේ අහන්න යන්නේ මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ මේ වතුර ස්වල්පයක් මේ බඳුනේ ඉතිරි වෙලා තියෙනවා. බුදුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා රාහුල බොරු කියන භික්ෂුවකගේ මහානකම මෙන්න මේ වගේ ස්වල්පයක්. ඒ කියන්නේ මේ පණිවිඩයක් දෙනවා භික්ෂුවක් බොරු කීමෙන් වැළකී සිටින්න ඕන කියලා. ඒ හින්දා අපිට මූලික වශයෙන්ම මේ අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය වැදගත් වෙනවා. දැන් මේක මෙතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අර දිය බඳුන ළඟට ගිහිල්ලා ඒ තිබිච්ච වතුර ටිකත් විසි කරනවා. විසි කරලා ආපහු තියනවා. තියලා ඉවරලා අහනවා මේ රාහුල දැන් මේ දිය බඳුන ගැන මොකද හිතෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ තිබිච්ච ජලය මේ විසි කරා දැන් එහි මේ ජලය නැහැ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දිගින් දිගටම බොරු කියන භික්ෂුවත් රාහුල මහානකම විසි කරන්නේ මෙන්න මේ වගේ කියලා. එහෙම කරනවා කියලා හැඟීමක් ඒ භික්ෂුවට නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර වතුර භාජනයේ අනිත් පැත්ත හරවලා තියෙනවා. අපි කියන්නේ යටිකුරු කරලා තියෙනවා කියලා. යටිකුරු කරලා තියෙනවා. තියලා අහනවා මේ රාහුල දැන් මොකක්ද ඔබට හිතෙන්නේ මේ භාජනය ගැන? භාගතුන් වහන්සේ මෙහි වතුර රඳන්නේ නැහැ මේක දැන් අනිත් පැත්ත හරවලා තියෙන්නේ. මේකේ වතුර රඳන්නේ නැහැ කියලා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා රාහුල මේ දිගින් දිගටම බොරු කියන භික්ෂුවත් මේ යටිකුරු කරන ලද බඳුනක් වගේ එහි මහානකම නොරඳයි කියලා. අවසාන වශයෙන් නැවතත් භාජනේ අනිත් පැත්ත හරවලා අහනවා මොකද්ද පෙනෙන්නේ කියලා. කියනවා ස්වාමීනි මේක හිස් භාජනයක්. රාහුල මේ බොරු කියන මහාන භික්ෂුවකගේ මහානකමත් මේ වගේ තමයි හිස් මොකුත් නැහැ කියලා. බලන්න දැන් මේක අපිට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කුඩා සාමණේරයන් වහන්සේ නමකට දේශනා කරපු දෙයක් හැටියට අපිට ලඝු කරන්න බෑනේ.
මේක අපි කාටත් දෙන විශාල පණිවිඩයක් මේක ඇතුලේ තියෙනවානේ. බොරුව කියන එක අන්තිම නරක දෙයක් කියන එක බොරුව හින්දා කොයිතරම් විනාශයක් වෙනවද කියන එක දැක්ක බුදුරජාණන් වහන්සේ මූලික පාඩමක් හැටියට රාහුල සාමණේරයන් වහන්සේට කියනවා බොරුවේ ආදිනව. මේක මේ මේ අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය කියන එක හරිම වැදගත් සූත්‍රයක්. ඊට පස්සේ ඇත්තටම මේ යුද වදින්න යන රජ කෙනෙක් හස්සි රාජයෙක් එක්ක ගියාම මේ හස්සි රාජයා හරියට නිකන් මේ උපමා කරනවා මේ බොරු කියන කෙනෙකුත් මේ හස්සි රාජයා වගේ තමයි කෙලවරල් නැතුව එයාට පහර දෙනවා කියලා නොකල හැකි දෙයක් නැහැ කියලා. ඒකත් තව කතන්දරයක්. හැබැයි තුන්වෙනි කොටසටත් මම හරි කැමතියි. මම ඒ ගැන කතා කරන්නම්. ඔය අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ කතා කරන මේ කැඩපතක කතන්දරයක්. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල මේ සාමණේරයන් වහන්සේගෙන් මේ කැඩපත මොකටද පාවිච්චි කරන්නේ කියලා. ඒතකොට මූණ බලන්න කෙනෙක් අපි කවුරුත් දන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාහුල සුපරික්ෂාකාරීව මේ බැලිය යුතුයි හරියට දකින්න කියලා. දැන් මේකේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් යමක් දේශනා කරනකොට මේකේ ලොකු හරයක් තියෙනවානේ. මේ මොකද මෙහෙම කිව්වේ? දැන් මේක රාහුල සාමණේරයන්ට ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන වැඩි විමසිලිමත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය සිත වචනය කියන මේ තුනෙනුත් යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරනකොට අර වගේ සුපරික්ෂාකාරීව බලන්න කියලා. දැන් වජිර ඇත්තටම දැන් අපි උනත් උදේට කාර්යාලයට යන්න ලෑස්ති වෙලා කැඩපත ඉස්සරහට ගියාම බොහොම අදිසියෙන් කොණ්ඩේ පීරයි නේද ඇඳුම ඇඳගෙන ටයි එක දාගෙන උදට බඩ ගාලා යනවනේ මේ සුපරික්ෂාකාරව බලන්නේ නැහැ. සමහරලාට සුපරික්ෂාකාරව බැලුවන එක වෙලාවකට හිතනවා මේ අනේ අපි වයසට යනවා නේද කියලාවත් පෙනේ කියලා. එහෙමවත් පේන්නේ නැහනේ. එච්චර කලබලයි. සුපරික්ෂාකාරව බලන්නේ නැහැ. ඉතින් මේ කැඩපත ආශ්‍රය කරගෙන කියනවා මේ සිතෙන් කයෙන් වචනයෙන් යමක් කරනකොට බොහොම සුපරික්ෂාකාරී වෙන්න කියලා. දැන් මේ සුපරික්ෂාකාරී විය යුත්තේ ඇයි? රාහුල සාමණේරයන්ගේ සාමණේර වංශයේ ප්‍රශ්නය. සුපරික්ෂාකාරී විය යුත්තේ මම අපි හිතමු කයෙන් කියලා කයෙන් යමක් සිද්ධ කරනකොට ඒකෙන් මට හෝ වෙනත් කෙනෙකුට පීඩාවක් ඇති විය හැකිද? මේක අකුසල කර්මයක්ද? මේකෙන් දුකක් ඇති වෙන්න පුළුවන්ද? දුක් විපාක සහිත වෙන්න පුළුවන්ද? මේ ගැන මම කල්පනාකාරී වෙන්න ඕන. මම ඔහේ මගේ හිතට ආවට දෙයක් කරන්න හොඳ නැහැ. මම ඔහේ හිතට ආවට නැත්තම් කටට ආවට වචනයක් කියන්න හොඳ නැහැ. ඇඟට ශක්තිය තිබ්බයි කියලා දෙයක් කරන්න හොඳ නැහැ. අර විදිහට සුපරික්ෂාකාරීව ඒ කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් හිතලා බලන්න ඕනේ. මේ කුඩා සාමණේරයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශ. එතකොට අහනවා මේ රාහුල සාමණේරයන් වහන්සේ බැරි වෙලාවත් එහෙම වැරද්දක් වුණොත් අන්න එතෙන්දී අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. බැරි වෙලාවත් පාඩම එහෙම දෙයක් වුණොත් ශාස්ත්‍රූන්වරයන් වහන්සේට වහාම මේ බව දැනුම් දෙන්න. තමාතින් වැරද්දක් වූ බව ප්‍රකට කරන්න කියලා. හංගගෙන ඉන්න එපා කියලා. දැන් අපි කරන්නේ ළමයිව පවා අපි හුරු කරවන්නේ මේ හංගගෙන ඉන්න. ඇයි අර ගහපු ගම ඊළඟ දවසේ ඒක හංගන් ඉන්න හැරෙන්න වෙන දෙයක් නැහැ. අපි පුරුදු පුහුණු කරන්න ඕන යමෙක් අතින් වැරද්දක් වුණාම ඒ වැරද්ද පාපෝච්චාරණය කරවන්න. ඒ පාපෝච්චාරණය කරවීම තුලින් තමයි හැදෙන්නේ. පාපෝච්චාරණය කිරීම තුලින් තමයි එයාට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් අයට පුළුවන් වෙන්නේ ඒකේ ආධිනව කියලා දෙන්න. ඉතින් ඒ පාඩම අර අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය තුල මැනවින් පෙන්වලා දෙනවා. ඇත්තටම නේ දැන් මේ සූත්‍ර අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට අපිට හමුවන විවිධ සූත්‍ර අතරේ ඇයි මේ සූත්‍රය ගැන අශෝක රජුරෝ කිව්වේ කියන කාරණය දැන් පැහැදිලි. ඒ කියන්නේ මිනිහෙක් බොරුකාරයෙක් නොවී ජීවත් වෙන්නේ කොහොමද? එතකොට තමන් සුද්ධවන්තයෙක් වෙන්නේ කොහොමද? තමන් සුද්ධවන්තයෙක් වෙන්න නම් පාපෝච්චාරණය කරන්න එපා. තමන් ඇතුළ සුද්ධ කරගන්න නම් අපි යමක් සිද්ධ වුණාම ඒක එළියට දාලා අපි නිදහස් වෙන්න ඕනේ. එතකොට මේ සූත්‍රවල තියෙන වටිනාකම අශෝක රජුරෝ දැක්ක වගේ දැන් ඔබටත් දකින්න පුළුවන්. ඔබටත් හොයන්න පුළුවන්, කියවන්න පුළුවන්, විමසන්න පුළුවන්. හම්දුනේ දැන් අපි බෞද්ධයෝ. අපි එහෙම කියනවා. එතකොට අපේ උප්පැන්න සහතිකේ මගේ තාත්තා අම්මා අර ආගම කියලා කොටසට බෞද්ධ කියලා දාපු නිසා මම බෞද්ධෙක්
වුණා වෙන්න පුළුවන්. හැබැයි මම භාවිත බෞද්ධයෙක් වීම දැන් වර්තමාන මගේ තියෙන වගකීම. එතකොට මේ දරුවෙක් ඇත්තටම බෞද්ධයෙක් කරන්න. දැන් පුත්‍ර ස්නේහය තියෙනවා නම් දරුවෙක් ඇත්තටම බෞද්ධයෙක් කරන්න ඕනේ. කොහොමද දෙමව්පියෝ දරුවෙක් ඇත්ත බෞද්ධයෙක් කරන්නේ? මම හිතනවා මේ සමාජයට මේ මොහොතේ වුණ කරන ප්‍රශ්නයක් ඒක ඇත්තටම. සහ මම හිතනවා ලංකාවට විතරක් නෙවෙයි මුළු මහත් මේ ලෝකයේ මේ මොහොතේ හැසිරෙන හැම මිනිස්සෙකුටම මේ මොහොතේ අවශ්‍ය කරන ප්‍රශ්නයක් වජිර මහත්මයා යොමු කරන්නේ. මම කැමති ඒකට එළඹෙන පිළිතුර මෙතුමා හරි අපූර්වට සුන්දරව විග්‍රහ කරපු අම්බලට්ටික රාහුලවාද සූත්‍ර ආශ්‍රයෙන් මම හරි කැමතියි එතනට. මොකද දැන් මේ උපදේශ මාලාවම දෙන්නේ රාහුල කුමාරයට. හරි සිඟිතු කුමාරයෙක්. හරි අතදරු හුරතල් හුරුබුහුටි දරුවෙක්. මේ දරුවාව කොහොමද හික්මවන්නේ? මේ දරුවාට කොහොමද ඇත්තටම කොහොමද බෞද්ධයෙක් කරෙව්වේ කියන ප්‍රශ්නේදී. මේ අවුරුදු 7 දරුවෙක්. අවුරුදු 7 දරුවෙක්. ඇත්තටම මම මුලින් අහන ප්‍රශ්නයක් මේ සමාජයෙන් ඇත්තටම බෞද්ධ කියලා කියන්නේ කවුද කියන එක. දැන් වජිර මහත්මයා අපේ බෞද්ධ කියන පදෙහි සාමාන්‍ය අර්ථය මේක ව්‍යාකරණ අර්ථය නම් බුද් කියන එක අවබෝධයට පැමිණෙනවා කියන එක. අවබෝධයට බෝධේ තීති කියන එක. දැන් අපි එතකොට උත්පන්න සහතිකයේ ලියුව පමණින් අපිට බෞද්ධයෙක් වීමේ සදාචාරාත්මක අයිතියක් තියනවාද? ඒක ඔබතුමා මතු කරන්නේ. ඒ ප්‍රශ්නයම සමාජයෙන් මතුවෙන්න ඕනේ. අපි දරුවෙකුගේ උත්පන්න සහතිකයේ මේකේ උරුමය බෞද්ධ කියලා ලියපු සැනින් අපිට පුළුවන් ද බෞද්ධ උරුමය දරුවට ලබලා දෙන්න. අපිට ඒ වගේම ඕන සතෙකුටත් කරන්න පුළුවන්. එහෙම නේද? ඕනම සතෙකුට වෙන කොහේ හරි ඉන්න මිනිස්සෙක් ගෙනල්ලා උපැන්න සහතිකයක් හදලා අපිට මේක උරුමේ බෞද්ධ කියලා ලියලා දෙන්න පුළුවන්. කොල කෑල්ලක. දැන් කොල කෑල්ලක ලියපු පමණේ ඔහු බෞද්ධ වෙනවද? මේක ප්‍රතිලෝමයකුත් තියෙනවනේ. මම ප්‍රශ්න කරොත් කොල කෑල්ලක ලියපු පමණේ හොරා කියලා. ස්ත්‍රී දූෂකයෙක් කියලා. වංචනිකයෙක් කියලා. මංකොල්ලකරුවා කියලා. ඔහු එහෙම වෙනවද? ඒ නිසා දෙමෝපිය තේරුම් ගන්න ඕනේ අපිට බෞද්ධ කුල පරම්පරාවක් තිබ්බ කියලා. බෞද්ධ උරුමයක් අපිට තිබ්බ කියලා ඒක කඩදාසියක ලියව පමණින් දරුවාව එතනට ගේන්න බෑ. දරුවාව එතනට ගෙන ඊමේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි හරි අපූර්වට අම්බලට්ටික රාහුලවාද සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ බුදුන් වහන්සේ රාහුල කුමාරයට මේක සේන්දු කරවන්නේ. එතන ප්‍රධානතම කරුණ මම දකිනවා පළමුවෙනි එක ජීවිතය පිළිබඳව දරුවා අවබෝධයකට සමීප කරවීම. කොහොමද? රාහුල මොනම හරි දෙයක් කරනවා නම් පච්චවෙක්කිත්වා හරි අපූර්ව විග්‍රහයක් මේක. හරි තියනු භාෂාමය පැහැදිලි කිරීම. ප්‍රත්‍යවේක්ෂා කරන්න. කියන්නේ නැවත නුවණින් මෙනෙහි කරන්න. මොන වගේ අවස්ථාවලදීද? කාය කම්මං කත්තුකාමෝ. මේ මම මගේ කය මෙහෙवला මොන හරි කරනවා නම් නැවත නුවණින් මෙනෙහි කරන්න. පච්චවෙක්කිත්වා වචී කම්මං කත්තුකාමෝ. මම මේ වචනේ මොන හරි කියනවා නම් මේක නැවත නුවණින් මෙනෙහි කරන්න. පච්චවෙක්කිත්වා මනෝකම්මං කාතු. මමගේ සිතෙන් මොනවා හරි සිතුවිල්ලක් ගොඩනගනවා නම් නැවත මෙනෙහි කරන්න. මොකටද මෙනෙහි කරන්න කියන්නේ? ඒ මෙනෙහි කරන සිතුවිල්ලකින් හෝ වචනයකින් හෝ අපේ ක්‍රියා මාත්‍රයකින් හෝ අත්තබ්භ්‍යාදාය සංවත්තති. මේක මට නරකක් වෙන්න පුළුවන්ද? මාව අපිරිසිදු වෙන්න පුළුවන්ද? සරලම අදහස. මාව කෙලෙස වෙන්න පුළුවන්ද? පරබ්භ්‍යාදාය සංවත්තති. මේක අනුන්ට නරකක් පිණිස, අගතිය පිණිස, අයහපත පිණිස හේතු වෙන්න පුළුවන්ද? උභයබ්භ්‍යාදායපි සංවත්තති. මේක මාවත් අපිරිසිදු කරවලා අනුනුත් අපිරිසිදු කරවන්න පුළුවන්ද? එතකොට මම දෙමව්පියන්ට යෝජනා කරන ඔබේ දරුවා බෞද්ධයෙක් වෙන්නේ ඒ පදනම දරුවා අවබෝධයෙන් පිරිසිදු වුණු චරිතයක්ද? දරුවා සුගතියට, යහපතට, අර්ථයට නැඹුරු වුණු මිනිසෙක්ද? එතනයි නිර්ණායකය ඔහු බෞද්ධයෙක්ද බෞද්ධයෙක් නොවේද කියන එක තීරණය වෙන්නේ. දැන් බුදුන් වහන්සේ හරි අපූර්වට ධම්මපද පාළියේදී අපිට උගන්වනෝනේ සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදයේ. තමන්ගේ පිරිසිදු බවත් අපිරිසිදු බවත් තම තමන් විසින් සිද්ධ කරගත යුතුයි.
තම තමන් විසින් සිද්ධ කරගත යුතුයි. මම කියනවා දෙමව්පියන්ට දරුවව බෞද්ධ කියලා බෞතිස්ම කරන්න බෑ. බෞද්ධ කියලා උරුමය දෙන්න බෑ. ලිය කියවිල්ල උපැන්න සහතිකය දෙන්න පුළුවන් වෙයි. නමුත් ඒ අධ්‍යාත්මික දායාදය පවරන්න බෑ. බෞද්ධ කියන එක. ඒක අර ඉඩ කඩම් හරි සින්නක් කරපුවක් හරි දෙන එහෙම ලියවිල්ලක් නෙවෙයි. මේක අධ්‍යාත්මික දායාදයක්. අධ්‍යාත්මික දායාදයක් පවරන්න නම් දෙමව්පියෝ මොකද කරන්න ඕනේ? බුදුන් වහන්සේ රාහුල කුමාරයාට මඟ පෙන්නුවාගේ. මේ සූත්‍රය අන්තිමට හරිය ලස්සනට පැහැදිලි කරනවනේ වජිර මහත්මයා. ඒ වංචකෝ රාහුල සික්ඛිතබ්බං. හරිම අපූර්ව භාෂාමය සුමුදු යෙදීමක් ඒක. රාහුල මෙන්න මෙහෙමයි හික්මෙන්න ඕනේ. මම යෝජනා කරන්නේ දෙමව්පියන්ට දරුවන්ව බෞද්ධ කරන්න ඕන නම් දරුවන්ව හික්මවන්න ඕනේ. දරුවන්ව පිරිසිදු චරිත ඇති, පිරිසිදු අධ්‍යාත්මයක් ඇති, සුචරිත ධර්ම ප්‍රගුණ කරපු මිනිස්යන් කරවන්න ඕනේ. එහෙම නැත්නම් මම විශ්වාස කරන්නේ නැහැ ථේරවාද දර්ශනයට අනුව බුද්ධ ඉගැන්වීමට අනුව ඔහු මේ බෞද්ධයෙක් වෙනවා කියලා. ඒ බෞද්ධ කියන වචනේ ඕන කෙනෙකුට එල්ල ගන්න පුළුවන්. ඕන ආයතනයකට දාන්නත් පුළුවන්. ඕන නමකට දාන්නත් පුළුවන්. හැබැයි අන්තර්ගතය සන්දර්භයේ බෝල් හිස්. එතකොට බෞද්ධ කියන නම හදන එකයි බෞද්ධ කියන සන්දර්භය හදන එකයි දෙකක්. අද වෙලා තියෙන්නේ දෙමව්පියෝ ළමයින්ට බෞද්ධ කියන නම දාලා තියෙනවා. නම උරුම කරලා දීලා තියෙනවා. අන්තර්ගතය සන්දර්භය තුලින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඒකට මඟ පෙන්වල නැහැ. ඒක අතහැරලම දාලා. ඒ නිසා බෞද්ධයේ මේ මූල අඩිය මේ අධ්‍යාත්මක සාර ධර්ම අධ්‍යාත්මක හික්මීමට දරුවන්ව නියාමනය කරවීම විනා අන් කිසිවක් නොවේ. අන් කරන හැම දෙයක්ම ඉන් පරිබාහිරයි වජිර මහත්මයා. ඔන්න දැන් බෞද්ධ දරුවෙක් හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එය අහගෙන හිටියනම්. අජන්ත මහත්මයාගේ මේ රාහුලෙක් උපන්න පොතේ මට යන්න මම අවසර ඉල්ලනවා 101 වෙනි පිටුවට. ඒ මේ හරිම ලස්සන පණිවිඩයක් තියෙනවා. තාත්තා කෙනෙක් කියන්නේ අසාමාන්‍ය තාත්තා කෙනෙක්. මොකද අසහාය තාත්තා කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දරුවන්ට බුදුහාමුදුරුවෝ Tamanගේ පුත්‍රයාට ලබා දෙන. දැන් මේ කතාවේදී ඔබ ගේන්නේ මේ සරියුත් හාමුදුරුවෝ සම්බන්ධයෙන්. දැන් සරියුත් හාමුදුරුවෝ ධනට වඩින වෙලාවේ රාහුල හාමුදුරුවොත් එක්ක නාලක ගමට මට මතක විදියට දැන් මේ මෙතන මේ නිന്ദා අපහාස විඳලා එන මොහොතක් තියෙනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ අහනවා මේ රාහුල කුමාරයාගේ මුහුණේ රාහුල ස්වාමීන් වහන්සේගේ මුහුණේ තියෙන කනස්සල්ල දකිනවා. දැක්කයින් පස්සේ මට උපුටා දක්වන්න ඕන ඔබේ ගුරුතුමාණන් වහන්සේ කොහොමද මොනවද කිව්වේ කොහොමද හැසිරුනේ කියලා බුදුහාමුදුරුවෝ අහන්නේ. දැන් මේ බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මහා බුදුහාමුදුරුවෝ තමන්ගේ පුත්‍රයාට එහෙම නැත්නම් තමන්ගේ මග ආපු පුංචි සාමණේර හාමුදුරුවන් වහන්සේට තමන්ගේ ලේවුරුමේ තියෙන ස්වාමීන් වහන්සේට කියනවා ඔබේ ගුරුතුමාණන් වහන්සේ කුමක්ද කිව්වේ කියලා බලන්න කොච්චර ගෞරවාර්ථයක් තියෙනවද. එතකොට මේ වගේ තැන්වල පණිවිඩ අපේ දරුවන්ට කොහොමද දෙන්න ඕන? දැන් සමහර වෙලාවට සමාජීය බලයෙන් බලවත් වෙච්ච තාත්තා කෙනෙක් පුළුවන්කම තියෙනවා වර්තමානයේදී දරුවා යොමු කරන්න ඔන්න ඔය පාර දිගේ. මේක ඇතුලේ මම කියන්නේ මේ සංකල්පයට එන්න ඒ සංකල්පය අපිට නිවැරදි පුත්‍ර ස්නේහයකට කොහොම පාඩම් කියලා දෙනවද? වජිර මේ ඔය කතාවම හරි අපූර්ව කතාවක්. ඉතින් මොකද මේ ඔක කතාව කියලා කියේ පසුබිම් කතාව. ඔතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මම හිතනවා මේ පසුබිම් කතාවත් අද වගේ පොය දවසක මේ අපේ මේ වැඩසටහන අහගෙන ඉන්න අයගේ ප්‍රයෝජනය සඳහා කිව්වොත් හොඳයි කියලා. අපි කවුරුත් දන්නා මේ සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ අග්‍ර ශ්‍රාවක ඊට අමතරව මේ ප්‍රඥා සම්පන්න මේ භික්ෂූන් අතරේ අග්‍රස්ථානයේ තියපු මේ මහරහතන් වහන්සේ. එහෙම මහරහතන් වහන්සේ නමක් තමයි ඇත්තටම මේ රාහුල සාමණේරයන්ට ආචාර්යවරයන් වශයෙන් පත් වෙන්නේ. මේ කතන්දරයේදී අපිට වැදගත් වෙනවා මේ සරියුත් මහරහතන් වහන්සේ ගිහි කලදී
ඇත්තටම මේ උපතිස්ස කියලා බ්‍රාහ්මණයෙක්ගේ රූපසාරය කියලා බැමිණියකගේ දරුවෝ 7 දෙනෙක් හිටියා. මේ එක දරුවෙක් තමයි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් මේ දරුවෝ 7 දෙනාම සසුනේ මහාන වෙනවා. දැන් ඔන්න අර කිව්ව ඔය පුත්‍ර ස්නේහයේ බිඳිච්ච අවස්ථාවක් අම්මට පොඩ්ඩක් අමනාප ගතියක් ඇති වෙනවා. මොකද අර අපේ හාමුදුරුවෝ කලින් විස්තර කරා වගේ මේ සියලු සෙනෙහසම පටුයිනේ. හරි පුද්ගලිකයි. හරිම ආත්මාර්ථකාමී. නැති වෙනවට බයයි. නැති වෙනවට බයයි. ඔන්න දැන් අපි ඔය කොච්චර පුත්‍රිණියද ගැන කතා කරත් අර රූපසාරී බැමිණියට හරි තරහක් තියෙනවා. මොකද මගේ ළමයි සේරම සසුන්ගත වෙලා. ඔය තියෙන අතරතුරේදී මේ නාලක කියන ගමට මේ එනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඒ අතරතුර ඉන්නවා මේ රාහුල සාමණේරයන් වහන්සේත් පිටිසුගා වඩිනවා. ලා මේ මහා ගෙදරට එනවා දැන් තමන්ගේ ගෙදරට. ආපුවම අම්මා කියනවා සේවිකාවකට අනේ මිච්ඡර ධනස්කන්ධයක් තියෙද්දිත් මේ පිටිසුගා යනවා හිඟමනේ යනවා කියලා ඒත් කමන්නෑ කියලා ඉවරලා ඉක්මනට දානේ රැස්ති කරන පොඩි යටි අරමුණක් ඇතුව දානේ රැස්ති කරලා දැන් දන් බෙදනවා. දන් බෙදන ගමන් අම්මා ගිහිල්ලා දැන් මේ බැමිණිය සරියුත් මහරහතන් වහන්සේට දන් බෙදන ගමන් කියනවා මේ පාත්‍ර කබලකුත් එල්ලගෙන මුකට හිඟමනේ යනවද? ඉඳුල් කන්න නේද මේ හිඟමනේ යන්නේ කියලා කියනවා. මේ අපහාස කිරීම. දැන් මේක ඇහෙනවා අර අවට ඉන්න අනිත් හාමුදුරුවන්ටත් ඇහෙනවා අපේ රාහුල මේ සාමණේරයන් වහන්සේලාත් ඇහෙනවා. බය වෙලාවක ඉතින් බලන් ඉන්නේ නැතිනේ නේද පොඩි හාමුදුරුවෝ. ඊට පස්සේ ආයෙසරයක් ඇවිල්ලා මොන හරි දන් පිළිගන්නකොට මේ කන්න ඉතින් බඩ පිරෙන්න කන්න මේ වෙන පිටකවල වලින් කෑවට බඩ පිරෙන්නේ නැති වෙදිනේ ඒකනේ මේ ආවේ දන් ඉල්ලගෙන ඒතර අපහාසාත්මකව කියනවා. ඔය අනිත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දන් බෙදනකොට අනේ මෙහෙම කපටි රැලක් මගේ ළමයි ටික ඔක්කොම රවට්ට ගත්තා. දැන් මගේ ලොකු පුතා ඉස්සරහා තියාගෙන මේ හිඟමනේ යනවා පිඬුසිඟා වදිනවා කියලා මේ බොහොම අවලාද නගනවා. මේ රාහුල සාමණේරයන් වහන්සේ බලනවා මේ බොහොම සුපරික්ෂාකාරීව මොකද්ද වෙන්නේ කියලා. කිසිම විදිහකවත් මේ මූණෙන්වත් අංග චලනයෙන්වත් සරියුත් මහරහතන් වහන්සේගේ හෝ වෙනත් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ. කිපීමක් නැහැ. බොහොම සංසුන්. අර කියන ඒවා දැන් තමුන්ට නෙවෙයි වගේ. ඉතින් මේ කුඩා සාමණේරයන් වහන්සේ ඒකෙන් ගොඩාක් දේවල් අධ්‍යයනය කරනවා. හැබැයි මේ අධ්‍යයනය කළා දැන් ඉතින් මේ වැඩ කටයුතු ඉවර වෙලා නැවතත් ගියාට පස්සේ පන්සලට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය සම්බන්ධයෙන් අහනවා මෙහෙම ගමනක් ගියා නේද? මෙහෙම පිඬුසිඟා වැඩියා නේද? මේ කොහොමද මේ සරියුත් මහරහතන් වහන්සේගේ මව පිළිගත්තද? ඉතින් ඒක ක්ලාස් විස්තරයක් ඉතින් අහනවා. මේ යමක් අරමුණු කරගෙන. එතකොට වෙච්ච සිද්ධිය රාහුල සාමණේරයන් වහන්සේ කියනවා. කියලා කියනවා මේ ඒත් මෙහෙම මේ බොහොම සන්තුන්ව හිටියා මේ අපේ ආචාර්යයන් වහන්සේ පොඩ්ඩක්වත් කිපුණේ නැහැ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්දී හොඳ වටිනා දේශනාවක් කරනවා මේ සැබෑ බ්‍රාහ්මණයා කවුද කියලා. එතෙන්දී තමයි කියන්නේ මේ කිසිම කරුණක් අරබයා නොකිපෙන තැනැත්තා. වගේම මේ උසස් ඇවතුම් පැවතුම් ගති ගුණ වලින් යුක්ත තැනැත්තා. තෘෂ්ණාවක් නැති තැනැත්තා. සිල්වත් වූ පුද්ගලයා. සහ ඒකේ අවසානයේ කියන පසිදුරන් දමනය කොට අවසාන භවයේ සුරු දරන පුද්ගලයා බ්‍රාහ්මණයෙක් වේ කියලා. තමයි මේ කතාව පුරාවටම කියන්න උත්සාහ කරේ දැන් වජිර ගුරුතුමානෝ කියලා කිව්වට වැඩිය මේකෙන් අර ඒ ගුරුතුමාව අධ්‍යයනය කිරීම තුළින් අර කුඩා සාමණේරයන් වහන්සේ ලබා ගන්නා පාඩම අධ්‍යයනය මොනතරම් වටිනවද කියන එක. සමහර විට අපි පසුව කාලීනව අපි දන්නවනේ දැන් ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතැන්පත් උනායි කියලා රාහුල මේ මහරහතන් වහන්සේ. ඉතින් මේ සියලු අධ්‍යයනයන් ඒකට බලපාන්න නැතිනේ නේද? ඒකට නිසි ආචාර්ය වරයෙක්ගේ මඟ පෙන්වීමත් අනිවාර්යයෙන්ම ඕනෑම භික්ෂුවකගේ ඒ ශික්ෂාකාමී බවට බලපානවා.
ඇත්තම දැන් වර්තමාන සමාජයේ දරුවෝ ගත්තයින් පස්සේ මේ දෙමව්පියෝ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි හාමුදුරනේ මේ බහුභාණ්ඩික අධිපරිභෝජනවාදී සමාජය ඇතුලේ දරුවගේ මනස කොහොමද එක තැන තියාගන්නේ? පාඩම් කරන්න කියනවා. දරුවෝ පාඩම් කරන්නේ නැහැ. එතකොට අන්න ආච්චි අම්මට එතකොට සීයට වැඩිහිටියන්ට සලකන්න මෙහෙමයි පුතේ ඉන්න ඕන දරුවට ගානක් නැහැ. දැන් මේ ගොඩක් අය කියනවා මේ අනේ අපේ කාලේ නම් ඔහොම නැහැ. අපේ කාලේ නම් ඔහොම නැහැ අපි මෙහෙමයි කියලා අතීත කාමයට යනවා. එතකොට දැන් වර්තමානයේ හැමදාම මුලා වෙලාද? ඒ කියන්නේ වර්තමානයේ හැමදාම මුලා වෙලා කියන සංකල්පය තමයි බොහෝ වැඩිහිටියන්ට තියෙන්නේ. එතකොට මුලා නොවූ සමාජයක් බිහි කිරීමේ වගකීම තියෙන්නේ කාටද? මුලා නොවූ සමාජයක් බිහි කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් තියෙන්නේ අම්මට තාත්තට, ඉන් අනතුරුව ගුරුවරුන්ට, ඉන් අනතුරුව වැඩිහිටියන්ට. හාමුදුරනේ මේ ජාලීය රාහුල චරිතය හෝ මේ බුද්ධ චරිතයේන විවිධ චරිත ඇසුරෙන් අපි මේ ස්නේහවන්ත කම ගැන කතා කරනවා නම් මේ සමාජයේ දරුවෝ මුලා නොවුණු දරුවෝ බවට පත් කරන්න අපි මොකද්ද කරන්න ඕන? ඔව්. ඇත්තටම මම හිතන්නේ මේ චරිත දෙක ආශ්‍රයෙන් අපි ඒකට පිළිතුරකට යමු වුණොත් ඇත්තටම අපි කළ යුතු වන්නේ ළමයින්ට අධ්‍යාත්මක දායාදය පැවරීමමයි. ළමයින්ට අධ්‍යාත්මක දායාදය පවරනවා කියන එක අපි මේ අහන මේ සාම්ප්‍රදායික කතාවකට වඩා ගොඩක් වෙනස්. ළමයින්ගේ චර්යා ධර්මයන් තුලම ළමයිව හික්මීමට පත් කිරීමයි. ඒක තරම් මේ අධ්‍යාත්මක සෙනෙහසක් මම කියවන්නේ නෑ මේ සමාජයේ සහ මේ විශ්ව සාහිත්‍යය තුල. දැන් මම එතනට එනවා. දැන් අපි සෙනෙහස ගැන කතා කරනකොට වජිර මහත්මයා අපි විශ්ව සාහිත්‍ය තුල බොහෝ කතාංග මේකට එකතු කරනවා. අපි එක පැත්තකට එතනට ගෙනෝ රෝමියෝ ජුලියට් කියලා, අනෙක් පැත්තකින් ගෙනෝ ෂාජහාන් මුට්ටාස් මහල් කියලා, හින්දු සාහිත්‍යයෙන් ගෙනෝ රාමා ක්‍රිෂ්ණා කියලා, රාධා ක්‍රිෂ්ණ, රාමා සීතා. ඒ හරි ඕලාරික මම කියන්නේ ඒව මුලා වුණු ආදරයන්. ෂාජහාන් මුට්ටාස් මහල්, රෝමියෝ ජුලියට් මේ කියන සුන්දර කතාංග මේ මනස මුලාවටපත් කරපු, ජීවිත අන්දමන්ද කරපු හරි ලෞකික සෙනෙහසයන් පිළිබඳ කතාංග. නමුත් අපි අද මේ සාරකවේසි සාකච්ඡාවේ මෙතුවක් වෙලා මේ දිගහැරෙන ජාලිය ක්‍රිෂ්ණජිනා රාහුලහා මේ බෝධිසත්ව බුද්ධ මේ විවිධ ස්තර තුල මේ දෝලණය වෙන මේ ආදරය ඒ අහලකින්වත් තියන්න බෑ. මම හිතන්නේ ඇත්තටම මේ හරි සංකීර්ණ සහ හරි විෂම සමාජය තුල අපි අතීතයට බැන ඉඳලා තේරුමක් වෙන්නේ නැහැ. දැන් කාලය වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනවා. අද තියෙන දවස නෙමෙයි හෙට තියෙන දවස නෙමෙයි අනිද්දා. එතකොට අපි හැමදාම අතීතයේ කැඩපතින් අතීතයේ දෙස බලබල අපි වර්තමානයේ දොස් පවරනවා නම් ඒක මම හිතන්නේ උද්‍යෝගයක් නැති, වීරයක් නැති, නුවණක් නැති නොමේරු සත්වයන් විසින් කළ යුතුවක්. දැන් ඒක අතීතයනේ. දැන් මේ වර්තමානයේ අපි වර්තමානයේ මුහුණ දෙන්න ඕනේ. අතීතයේ මෙහෙම නැහැ, අතීතේ හරමයි කියන එක වර්තමානයේ ළඟදී පිළිතුරක් නෙවෙයි. ඒ පිළිතුර නිෂ්ක්‍රියයි. ඒක වර්තමානයේට සුදුසු වෙන්නේ නැහැ. අපිට අතීතය වර්තමානයේ නිර්මාණය කරන්නත් බෑ. නමුත් අතීතයේ උගත යුතු පාඩම් තියෙනවා. අතීතයේ නිරීක්ෂණයේ මේ අපි කරන සාකච්ඡාවන් අතීතය පිළිබඳ කරන තුලනාත්මක සාකච්ඡාවක් මේක. ඒව ඔස්සේ උගත හැකි දේ තියෙනවා. ඒව තුල ළමයින්ගේ මනසේ හැසිරීම් රටාවන් වෙනස් කරන්න දෙමව්පියෝ මැදිහත් වෙන්න ඕනේ. ඒකම වෙන්න ඕනි. දැන් ඒකට දෙමව්පියෝ වගේම මම හිතනවා මේ කියන මෙහෙවරදී ගුරුවරු කියන කණ්ඩායම විශේෂයෙන් මැදිහත් වෙන්න ඕනේ. දෙමව්පියෝ සහ ගුරුවරු ළමයාව වෙනස් කිරීම පිළිබඳව විශේෂ කාර්යභාරයක් සතු වෙනවා. ඒ කියන්නේ එතනම තමයි අපි මේ කියන ගැඹුරු කතිකාවතේ අවසාන නිෂ්ඨාවට එන්න ඕනේ. මම මෙතනට එකතු කරන හරිය අපූර්ව කතාවක් පැරණි උපදේශ සාහිත්‍යයේ මම අහපු හොඳ සුන්දර කතාවක්. එක ගුරුවරයෙක් හිටියා. මේ ගුරුවරයා ළඟට කුමාරවරු 3 දෙනෙක් යවනවා මේ ශිල්ප ශාස්ත්‍ර හික්මවන්න.
මේ පැරණි ආඛ්‍යානවල තියෙන වචනේ තමයි හික්මවීම. ශාස්ත්‍රයේ හික්මවීම. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි හික්මවීම නෙවෙයි කරන්නේ අපි. ඒකයි. හික්මවීම සඳහා ළමයි 3 දෙනෙක් යවනවා. දැන් පරීක්ෂණ ගොඩක් ඉවර වෙනවා. ඉවර වෙලා දැන් මේ අවසාන උපාධිය පිරිනැමීමට ආසන්නයි. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම හමාර කරලා අවසාන උපාධිය පිරිනැමීමට ආසන්නයි. නමුත් ගුරුතුමා කියනවා අවසාන පරීක්ෂණය තාම ඔබට පවත්වලා නැහැ. අවසාන පරීක්ෂණය කාල නියතියකින් තොරවයි කරන්නේ. කාල විනිශ්චයකින් තොරවයි අහඹුවයි සිදු වෙන්නේ. නමුත් ඔබගේ ඉගැන්වීම හමාරයි. කියලා උගන්වීම හමාර කරලා කුමාරවරු 3 දෙනා යවනවා. බොහොම දුර ගමනක්. යනකොට පොඩි අතරමඟ මාර්ගයක කටු රොදක් දාලා තිබ්බ හරි පටු පාරක් තියෙනවා. මේ පටු පාරෙන් තමයි කුමාරවරු 3 දෙනාම යන්න ඕනේ. එක කුමාරයෙක් මේ කටු පඳුර උඩින් පැනලා ගියා. කටු පඳුර උඩින් පැනලා ගියා. දෙවෙනි කුමාරයා කටු පඳුර ළඟින් පොඩ්ඩක් එහාට වෙලා එතනින් සුළු පාරක් හදාගෙන ගියා. තුන්වෙනි කුමාරයා මොකද කළේ දන්නවද? එතනට ආවා. කටු පහඳුර පොඩි වෙලාවක් අරගෙන අස් කරා. ඒක අස් කරන්න වෙලාව ගත්තා. අර කුමාරවරු දෙන්නේ කියනවා සහෝදරයා ඔබ මොකද කරන්නේ? අපිට යන්න පරක් වෙනවා. නැහැ සොහයුරුනි මේ කටු පඳුර මෙතනින් ඉවත් කළ යුතුයි. නැත්තම් තව කෙනෙකුගේ පාදයේ මේක හැපෙනවා. මා ඉගෙනගත් විනය ඒකයි. මා ඉගෙනගත් හික්මීම ඒකයි. මාගේ අඩියක් හෝ තව කෙනෙකුගේට බාධාවක් තව කෙනෙකුට හානියක් නොවිය යුතුයි. මා තැබූ අඩියක් තව කෙනෙකුට යහපතක් අර්ථයක් විය යුතුයි කියලා කටු පඳුර අයින් කරනවා. ඒ ආසන්න හිටිය ගුරුතුමා ඇවිල්ලා කියනවා ළමයිනි මේ ළමයේ පමණක් අවසන් පරීක්ෂණේ සමත්. මං හිතන්නේ මෙන්න මෙතනයි සාරය තියෙන්නේ. අපේ ලෝකයේ බොහෝ පාසල් විශ්වවිද්‍යාල අනිකුත් ආයතන හැම වසරකම උපාධිධාරීන් බිහි කරනවා. උපාධි අපේක්ෂකයන්ට ඉගෙනුම් ක්‍රියාවලිය ලබා දෙනවා. ප්‍රාථමික ද්විතීක කියලා අධ්‍යාපන ඉගෙනීම් ක්‍රියාවලිය තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම අතුරේ අවසාන පරීක්ෂණය තාම කරලා නැහැ. ඒ කියන්නේ ළමයි තුල මෙන්න මේ ස්වභාවිකව ඇතිවෙන්න ඕන හික්මීම විනයට පත් කරවන්න දෙමව්පිය සහ ගුරුවරු දායක වෙලා නැහැ. හැමෝම මට තේරෙන්නේ මේ මස්තිෂ්කයට මේ කිසියම් සීමිත දැනුම් ප්‍රවාහයක් එකතු කරන්න උත්සාහ කරනවා මිසක් අපි මේ කතා කරන ආදරය, සෙනෙහස, දයාව, ලබැඳියාව, මෘදු බව, කාරුණික බව මේවා ඔස්සේ පෙහෙණිවිය යුතු. මේවා ඔස්සේ මුහුකුරා පැමිණිය යුතු. මේ කියන ආගමික විනය, මේ කියන අධ්‍යාත්මික ශික්ෂණය ළමයි තුල මම දකින්නේ නැහැ. ඉතින් මේ සමාජයේ නැත්නම් මේ හික්මීම ලබා දෙන්න ඕනේ වෙන කොතනද? මේ සමාජයේම තමයි ඒ හික්මීමට ප්‍රගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට බුදුන් වහන්සේ උගන්වලා තියෙන කොහොමද වජිර මහත්මයා? දැන් ධම්මපද පාළියේ උගන්වන්නේ කොහොමද? වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. වෛර කරන මිනිසුන් මැද අවෛරීව ජීවත් වන්නනේ. ඉතින් අපි ළමයින්ට උගන්වන්න ඕනේ පාපී අසත්පුරුෂ සමාජයක් මැද සත්පුරුෂ වෙන්නේ කොහොමද? නරක කරන සමාජයක් මැද සුචරිත වෙන්නේ කොහොමද? අවැඩ අගතියට බර වුණු සමාජයක් තුල සුගතියට යහපතට නැඹුරු වෙන්නේ කොහොමද? ඉතින් මම හිතන්නේ මේ සමාජය මේකට යහල් කරගන්න ඕනේ. මොකද මඩ ගොහුර තමයි සුගන්ධිත පද්මයක් විකසිත වෙන්නේ. ඉතින් මේ මඩ ගොහුරේම ඉවහල් කරගෙන ළමයිව සුන්දර කරුණාබරත මානුෂීය පද්මයන් ලෙස විකසිත කරවන්න මේ දෙමෝපියෝ ගුරුවරු අනිත් සමාජ පද්ධතියම මේ සමාජ දේහයම වග කියන්න ඕන වග වෙන්න ඕන. ඒකට මඩ ගොහුරට බැන ඉඳලා පළක් වෙන්නේ නැහැ. දැන් මේ ගොඩාක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අජන්ත මහත්මයා මේ දරුවන්ට මේ ශාසනය පිළිබඳව මේ බෞද්ධකම පිළිබඳව හැඟීම වැඩිපුර කියා දුන්නොත් එහෙම අපි මේ වයසට ගියයින් පස්සේ මරණ වෙලාවට අපිට එකෙක්වත් නැති වෙනවා. එහෙම කියන හැඟීම් තියෙන දෙමව්පියෝ ඉන්නවනේ. ඒ කියන්නේ ඕනවට වැඩිය සදාචාර සීමාවට දරුවෝ දාන්නත් දෙමව්පියෝ පුංචි බයක් තියෙනවා. හැබැයි එතෙන්ටම ආයෙත් එනවා මේ රාහුල චරිතයටම. දැන් යශෝදරා තරුණින් වහන්සේ සෑහෙන කාර්යභාරයක් කරනවානේ මේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න. දැන් අපි
අහලා තියෙන විදිහට අෂ්ටගරු ධර්ම පනවලා මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ නම පමණක් ලියුණාට ඔබතුමන් මේ ඔබේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ යශෝදරා චරිතය තමයි මේ සඳහා ප්‍රමාණාත්මක මැදිහත් වීමක් කරන්නේ. මොකද හිස මොඩු කොට මොකද දන්නවා හොඳින් කියවා තියෙනවා සිද්ධාර්ථ චරිතය. ඉතින් ඒ නිසා හිස මුඩු කොට පාගමනින් අපි ගමන් කරලා අපි මෙය ඉල්ලා සිටමු කියන අදහසට එන්නේ යශෝදරා තෙරණින් වහන්සේට. යශෝදරා තෙරණින් වහන්සේ පැවිදි වෙලා ඉන්නකොට ඇතිවන යම් අසනීප තත්ත්වයක් සිද්ධ වෙන මොහොතේදී රාහුල හාමුදුරුව හැසිරෙන විදිය මම හිතන්නේ හරි වටින කියවීමක්. අපි එතෙන්ටත් එමු. මම මේ කතාවට එන්න ඉස්සෙල්ලා වජිර මේ ලස්සන තාක් මතු කරපු හින්දා මම ඒකටත් පොඩි අදහසක් කියන්න. ඔය යසෝදරා දේවිය මේ ලොකු බලපෑමක් කරනවා ප්‍රජාපති ගෞතමී දේවියට. මොකද මේ හේතුව මේ යසෝදරා දේවිය මම ඔය පොතේ කියන්නත් උත්සාහ කරේ හැමතිස්සෙම විශ්වාස කර දෙයක් තමයි මේ සාංශාරික වශයෙන් ආපු මේ ගමන අපි මෙතෙන්දී හැරෙන්නේ නැහැ කියන එක. එතකොට එහෙමනම් මෙතෙන්දී හැරෙන්නේ නැහැ කියලා කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන පැවිදි වීම කොයිවිලිය හරි ලැබෙනවා කියන විශ්වාසය, තදබල විශ්වාසය එතුමියට තිබුණා. ඒ ඔස්සේ තමයි ඔය බලපෑම සිද්ධ වෙන්නේ. මේ වජිර දැන් මතු කරපු කතාවත් හරි සුන්දර කතාවක් මේ අපිට හම්බෙන. රාහුල මහරහතන් වහන්සේට දැනගන්න ලැබෙනවා මේ යසෝදරා තෙරණිය අසනීප වෙලා ඉන්නවා කියලා. මතක තියාගන්න එක්තරා කාලයක් තිබුණා. ඒ වෙනකොට ඇත්තටම මේ සුද්ධෝදන මහරජතුමා රහත් භාවයට පත් වෙලා පිරිනවන් පාලා ඉවරයි. හැබැයි ශාසනය තුල බුදුදානන් වහන්සේ යසෝදරා තෙරණිය මහරහත් තෙරණිය, එතකොට රාහුල මහරහතන් වහන්සේ, ප්‍රජාපති මහරහත් තෙරණිය මේ සියල්ලම ශාසනයේ හිටිය. එතකොට මේ ගිහි කල තිබිච්ච බැඳීම් මේ ඒ විදිහටම මේ තියෙන්නේ නැහැ ශාසනය තුල. නමුත් මේ අය එකට ගැටෙමින් ජීවත් වුණ බව අපි අමතක කළ යුතු නැහැ. දැන් රාහුල හාමුදුරන්ට දැනගන්න ලැබුණම යසෝදරා තෙරණිය අසනීපෙන් ඉන්නයි කියලා දැක බලා ගන්න එනවා. ඇවිල්ලා අහනවා මේ අසනීපයේ ගිහි කලදිත් මෙහෙම හැදුනද කියලා. එතකොට ඇත්තනේ ඉතින් අවුරුදු 7ක් වෙනකල් හිටියට ඔය ලෙඩ රෝග බලන කාලයක් නෙවෙයි අම්මලාගේ නේද? ඒකෙන්ද ඊට පස්සේ මොනවද උනේ කියලා දන්නේ නැහැ. අහනවා මේ ගිහි කලදිත් මෙහෙම ලෙඩ රෝගයක් තිබුණාද කියලා. ඒතර කියනවා මේ මට ගිහි කලදිත් වරින් වර මේ උදරාබාධය ඉස්මතු වුණා. හැබැයි මෙවර ඒ ටිකක් තදින් දැනෙනවා කියලා. ඒකට රාහුල හාමුදුරුව අහනවා ගිහි කලදී මේ වගේ අමාරුවක් වුණාම මොන වගේ ප්‍රතිකාරයක් කරාද කියලා. හරි සරල ප්‍රශ්නයක් නේ. එතකොට කියනවා මම පුරුදු වෙලා හිටියා මී අඹ යුසයි පැණිහකුරු යුසයි එකට කලවම් කරලා බොන්න. ඒක බිව්වම මට ඉක්මනින්ම මේක සුව වෙනවා කියලා කියනවා. එතකොට රාහුල හාමුදුරුව එහෙනම් මම ඒ ಜಾති දෙක හොයාගෙන එන්නම් කියලා පිටත් වෙලා යනවා. පිටත් වෙලා යන්නේ මුලින්ම මේ සරියුත් හාමුදුරුව ළඟට. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. දැන් මට මේ මීයඹයි පැණිහකුරුයි හොයාගන්න ඕනේ කියලා. ඊට සරියුත් හාමුදුරුව කියනවා මීයඹ තියෙනවා මේ පසේ නදී කොසල් රජතුමාගේ මීයඹ වනේ උද්‍යානයේ අපිට එතනට ගියොත් හොයාගන්න පුළුවන් කියලා. කියලා මේ දැන් මේ සරියුත් මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ දෙනම යනවා රජතුමා දකින්න. යනකොට රජතුමාත් උද්‍යානයේ ඉන්නවා. ඒක ප්‍රාර්ථනාවක් නිසාම සිද්ධ වෙන්නේ නැති සමහර විට. දැන් ඔන්න උයන් පල්ලා මීයඹ මේ වට්ටියක් අරගෙන රජතුමා ළඟට එනවා මේ රජතුමාට පිරිනමන්න. එතකොට රජතුමා හිතනවා මේ මීයඹ ටික මේ වෙලාවේ මට ලැබෙන්නේ මේ දන් පිළිගන්නන්න වෙන්නේ නැති කියලා මේ වට්ටියම පූජා කරනවා මේ සරියුත් මහරහතන් වහන්සේට. එතකොට මීයඹත් එක්ක පැණිහකුරු කන එහෙම පුරුද්දක් ඒ දවස්වල තියෙන්නේ නැති. පැණිහකුරුත් ඒත් එක්කම පූජා කරනවා. දැන් සරියුත් හාමුදුරුවෝයි රාහුල හාමුදුරුවෝයි මේක අරගෙන කෙලින්ම යනවා මේ අපේ යසෝදරා
මහතරණිය වැඩ සිටින ඒ පායට ගිහිල්ලා ඒක පිරිනමනවා ඒ උදරාබාධය වෙනුවෙන් ප්‍රතිකාරයක් හැටියට. හැබැයි රජතුමා එතනින් අතර වෙන්නේ නැහැ. ඒකත් ලස්සනයි මේ කතාවට ආන්දලා කියන්න. මොකද රජතුමා කල්පනා කරනවා කවදාවත් නැතුව මේ සරියුත් මහරහතන් වහන්සේ අද දන් මෙතනම පිළිගත්තේ නැහැ. වැළඳුවේ නැහැ. මේක අරන් ගියා මේකේ මොකක් හරි වෙන කතන්දරයක් තියෙන්න ඕනේ කියලා චරපුරුෂයෙක් හරිනා මේ පොඩ්ඩක් බලාගෙන ඉන්න මේ කොහෙද මේව අරන් ගියේ කියලා. එතකොට ඒ චරපුරුෂයා ආපහු ඇවිල්ලා රජුණන්ට කියනවා බලන්න මෙන්න මෙහෙම දෙයක් වෙලා මේ යසෝදරා මහතෙරණියට මේ අසනීපයක් ඇති වෙලා මේ අසනීපෙට බෙහෙතක් හැටියට තමයි මේ ಜಾති දෙක අරන් ගියේ කියලා. රජතුමා ඉතාමත්ම කනගාටුවටපත් වෙනවා. ඒ කනගාටුවටපත් වෙන්නේ බලන්න මේ ගිහි කල අපි කියන රාහුල මාතා කියන්නේ නේද? ගිහි කල බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමණීය බිරිඳ අනිත් අතට ගත්තම මේ රාහුල මහරහතන් වහන්සේගේ ගිහි කල මාතාව අසනීප වෙලා ශාසනයේ ඉඳද්දිවත් අපි දැනගෙන හිටියේ නෑනේ අනේ අපි වගේ දායකයෝ කියලා කනගාටු වෙනවා. කනගාටු වෙලා කියන ක්‍රමවේදයක් හැදුවයි කියලා කියනවා මේ ශාසනයේ ඉන්න භික්ෂු භික්ෂුණීන්ගේ එවැනි උපද්‍රව අසනීප තත්ත්වයන් තිබුණම ඒවා සැලවීමේ යම් කිසි ක්‍රමවේදයක් හැදුවයි කියලා තියෙනවා. ඊට අමතරව එදා ඉඳලා හැමදාම අර යසෝදරා මහත් රහත් තෙරණියට මේ මීයඹයි පැණිහකුරුයි සුරුද්දක් හැටියට යවයි කියලා තියෙනවා. ඉතින් මේක හරි අපූර්ව කතන්දරයක්. වජිර කිව්වා වගේ ඉතින් ශාසනගත උණයි කියලත් මේක අපි හොවා දක්වන්න හොඳ නෑ මේක මව්පිය සෙනෙහසක් හැටියට. නමුත් සොයා බැලීමක්. ඉතින් සමහර වෙලාවට අපිට මේ අවස්ථාවේදී මේ යසෝදරා මහරහත් තෙරණිය සම්බන්ධයෙන් මේ පුවත අපි කතාවක් හැටියට ගෙනාවට තව කෙනෙකුට යසනීපය හැදුනොත් ওই විදිහටම තමයි රහතන් වහන්සේ කෙනෙක් සලකන්නේ. ඒක වෙනසක් නැහැ. ඒ සෙනෙහස කියන එක ඒ ආකාරයෙන් ඒ සමාජය තුළ ඒ භික්ෂු සමාජය තුළ ඒ රහත් සමාජය තුළ ඒ ආකාරයෙන් පවතිනවා. ඇත්තටම දැන් අපි හඳුරන්නේ සාකච්ඡාවේ මේ අවසන් හරියට ඇවිත් ඉන්නේ. අපි මේ පුත්‍ර ස්නේහය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ මේ දරුවා කියන සංකල්පය අපි ඔළුවට දාගන්නේ කොහොමද? දරුවා අපි කොහෙටද අරගෙන යන්නේ? දැන් ආදීනව දකින දරුවෙක් අපි නිර්මාණය කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ දරුවෝ ගොඩාක් හිටිකම මේ ගිලන් වෙනවා. ගිලන් වෙන්නේ සිතින්. එතකොට සිතින් ගිලන් නොවුණු දරුවෙක් නිර්මාණය කරන්න දෙමව්පියන්ට තියෙන වගකීම මොකක්ද කියන කාරණාව මතක් කරන්න අපි ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා. ඔව්. දැන් මම හිතනවා වජිර මහත්මයා මේ ජාලිය ඒ කතාංගයටත් එහා ගිහිලා රාහුල කතාංගයට ආපුවම දෙමව්පිය කෙනෙකුගේ තියෙන ඕන් ඔය කියන වගකීම හරි තීව්‍රව කතාවට ලක් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ නමක් විදියට අපි කියවොත් අධ්‍යාත්මික ශාස්ත්‍රවරයෙක් විදියට ඒ දෙමාපිය වගකීම අත්හැරලා නැහැ ඇත්තට. උන්වහන්සේගේ ගිහි කල පුත්‍රයාට ඒ ලැබිය යුතු පැවරිය යුතු ඒ ආර්ය දහයාදේ පවරලා දීලා තියෙනවා. ඒ හිමිවීම දීලා තියෙනවා. එතකොට මම හිතනවා දෙමෝපියෝ විදියට අපි කොහොමද ඇත්තටම මේ බඳු දෙයක්කට ප්‍රවේශ වෙන්නේ? මම යෝජනා කරනවා සියලුම දෙමෝපියන්ට ඒ වගේම දරුවන්ට අපි අපේ පෞද්ගලික සහ හරි ලාමක හරි මුලා වුණු අපි කියවොත් වල් වැදුණු ඒ අරමුණු වලින් මෙහාට ඇවිල්ලා ජීවිතයේ දෙස ඊට වඩා නැවුම් හරයකින් ඊට වඩා නැවුම් කෝණයකින් ජීවිත දෙස විමසන්න ඕනි. ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස ජීවිත දකින්න හැම මොහොතකම හුරු වෙන්න ඕනි. මම කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අපිට මම යෝජනා කළොත් එතනදී මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ අරිය පරිේෂණ සූත්‍රය ආස්වාදේ එපා කියලා නෑ බුදුරජාණන් වහන්සේ. අස්සාදෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤා පරිබුංජති. ආස්වාදයේ දකින්න ආස්වාදයේ විඳින්න ආදීනවේ දකින්න ඒ වගේ නිස්සරණ පඤ්ඤා පරිබුංජති. මෙය මට අහිමි වෙන බව දැනගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න. දෙමව්පියෝ ළමයින්ට කරලා නැති මෙන්න මේක. ආස්වාදයේ දීලා තියෙනවා. ආස්වාදයේ උපරිමයි හැම දෙයකින්ම. නමුත් ඒ ආස්වාදයේ එහි ඊළඟ දිගුව ඊළඟ විහිදී යාමට දරුවන්ව යොමු කරලා නැහැ. මේකේ ආදීනවේ දක්වලා නැහැ. මේකේ
අත්හැරලා සියල්ලෙහි කෙලවරක් සියල්ලෙහි යථාර්ථයක් තියෙනවා කියන එක මේ පොඩි ඉඟිබිඟි වලින් හෝ සමීප කරවල නැහැ. මම මේක තව සරලව කීවොත් අපි උදා වෙන සූර්යයා ළමයින්ට පෙන්නලා තියෙනවා. නමුත් බැස යන්නේ නැත්නම් හවසට උදා වෙන චන්ද්‍රයා බැස ගියපු සූර්යයා නිසා බව අපි ළමයින්ට කියලා දීලා නැහැ. උදා වෙන සූර්යයා නිසා විකසිත වෙන සුගන්ධිත වෙන ස්වභාවවත් වන උද්‍යෝගිමත් වන පරිසරය අපි ළමයින්ට පෙන්නනවා. හැබැයි ඒ සූර්යාගේ බැස යාමෙන් මුකුලිත වෙන නිලින වෙලා යන අන්ධකාරයට යන රාත්‍රිය අපි ළමයින්ට පෙන්නලා නැහැ. මේ නිසා මම කියනවා ළමයින්ට මේ ජීවිතයේ අර්ධ දෙකම පෙන්වන්න ඕනේ. ජීවිතයේ සුන්දරත්වය වගේම අසුන්දරත්වය පෙන්වන්න ඕනේ. ජයග්‍රහණය වගේම පරාජය පෙන්වන්න ඕනේ. ජීවිතයේ ප්‍රශංසාව වගේම නින්දාව පෙන්වන්න ඕනේ. ළමයින්ට පෙන්නලම තියෙන්නේ ජයග්‍රහණය උන්නතිකාමය විතරයි. මෙතනට යා යුතුයමයි. මේක දිනිය යුතුයමයි. ජයග්‍රහණය ලැබිය යුතුයමයි. බයි ඒකේ අපේ පරාජය පෙන්නලා නැහැ ළමයින්ට. මම කියනවා අපි සැබෑ දෙමව්පියෝ වෙන්න නම් අපි සැබෑ ගුරුවරු වෙන්න නම් සැබෑ වැඩිහිටියෝ වෙන්න නම් මේ සමාජයේ ළමයින්ව මුලා නොකරන්න නම් ළමයින්ගේ ජීවිතයේ සතුට තෘප්තිය ලබා දෙන්න ඕනි. ඒ වගේම ජීවිතයේ අර නොකියවන ජීවිතේ නොපෙනෙන පැතිකඩ කියවන්න ළමයින්ව සමීප කරවන්න ඕනේ. එහෙම නැත්නම් මම හිතන්නේ ඔවුන් දෙමව්පියන් ගුරුවරුන් කියලා. මොකද පුරාතන ආඛ්‍යානවලදී අපිට කියන්නේ දෙමව්පියෝ කියලාම කියන්නේ මව සහ පියා කියන්නෙම ගරති සිංචති වමතිවා පුත්තේ සුසිනේහන්ති තිසික්කෙන්ති තීති මාතා පිතා. දරුවන්ට සෙනෙහස දෙන්න ඕන ආස්වාදය දෙන්න ඕන. එපමණක් නොවේ දරුවන්ව හික්මවන්න ඕනි. දරුවන්ට දැක්ම සහ දර්ශනයක් ඇති කරවන්න ඕනේ. ඒකට මේ අපේ කතිකාවතට ගත්ත ජාලිය සහ මේ රාහුල කුමාර කතා වස්තුව අපූර්ව ගැලපීමක් අපූර්ව සුසංයෝගයක්. දෙමව්පියෝ දරුවන් කෙරෙහි අධ්‍යාත්මිකව නැඹුරු වෙන්න ඕනේ කොහොමද? දරුවෝ දෙමව්පියන් කෙරෙහි අධ්‍යාත්මිකව යොමු වෙන්න ඕනේ කොහොමද? අපි සාමාන්‍ය දෛනික ජීවිතයේ දකින හරසුන් નિසරු කතාවකට වඩා හරි විසල් හරි ගැඹුරු හරි දාර්ශනික කතාවක් මේ සුළු චරිත දෙක තුල අපි සාකච්ඡාවට ගන්න උත්සාහ කළා. ඉතින් ආන්ගේ චරිත දෙස නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත කියවන්න. ඒව තුල ළමයින්ට ජීවිතයේ ආලෝකය වගේම අන්ධකාරය දකින්න හුරු කරන්න. උදෑසන වගේම සන්ධ්‍යාව දකින්න හුරු කරන්න. මම හිතන්නේ එහෙමයි. බොහොම පිං හඳුරන්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකෙක් වුණාට හඳුරෝ ඊටාම ගැඹුරු අධ්‍යයනයක ඉන්න ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාතික ආගම් හා දර්ශන අධ්‍යයනයන් පිළිබඳ පරිශන සංගමේ සමාජික ධූරය දරන ස්වාමින් වහන්සේ නමක්. පොල්ගස්සෝවිට උන්දුරුගොඩ විජේනන්දාරාම වාසී රාජකීය පඬිත වාඩිකල සමිතරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනෙන් යුතුව බොහොම ගෞරවයෙන් අපේ ආචාර්ය පුද කරනවා අපේ වැඩසටහනට එලියක් වීම පිළිබඳව. ඒ වගේම ලේඛක ඉංජිනේරු අජන්ත සෙනවිරත්න මහත්මයාටත් බොහොම ස්තුතියි. බෞද්ධ සාහිත්‍යයේ තාම ලස්සන තැන් උදව් කරගෙන ඒ වගේම ඔබතුමන් ලියූ රාහුලෙක් උපන්නා පොතට ඇසුරු වුණු කාරණාවලටත් එහා අපිව අරගෙන ගිහිල්ලා අපිව දැනුවත් කරමින් මේ සාරය ගවේෂණය කරන්නට එකතු වුණාට බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම අපි ආරාධනා කරනවා ඔබ හැම දිනාටමත් අතරම මේ දරුවෝ බවට පත් කරන්න දරුවන්ගෙන් එහා වැඩිහිටි ලෝකයට අරගෙන යන්න කොහොමද අපි පෙළ ගැහෙන්න ඕන? මම හිතනවා මේ සාකච්ඡාව නැවත ඔබට අහමින් ඉන්නකොට ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වේවි. ඉතින් ඒ සඳහා ඔබට ආරාධනා කරමින් සාර ගවේෂී තුලින් අපි සමුගන්නවා ඔබට රටට තෙරුවන් සරණයි.